ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ රිපල් බෘක්ෂ පිහිටි බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ දිනපතා පවත්වාගෙන යනු ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද අගෝස්තු මාස 31 වෙනි සඳුදා ධර්ම දේශනා පැවැත්වීම සඳහා ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කර වදාරා සිටින්නේ බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද පෑගොඩපොළ විමල ඥාන ස්වාමින් වහන්සේයි. ගෞරවනීය ස්වාමින් වහන්සේව සියලු දෙනා විසින්ම සාදුකාරයක් දී පාද නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද දිනේදී මෙම සද්ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දරන්නේ නිලන්ත සෙනවිරත්න සහ පියාණන් වන ශර්ලි සෙනවිරත්න, සහෝදරයන් වන සොමිසාර අසංක සෙනවිරත්න යන අය, ඒ වගේම ලේලිවරුන් සහ දරුමුණුබුරන් විසින් අරමුණු වශයෙන් දක්වා තිබෙන්නේ මීට 3 මාසකට පෙර අභාව ප්‍රාප්ත වර්ණා කුමාරී අල්කඩුව මෑණියන් හට පින් පැමිණවීමටත් මෙන්ම සියලුම සංඝයා වහන්සේලාට ආශිර්වාද කිරීමටත් සියලු ලෝකවාසීන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම සහ නැසී ගිය සියලු ඥාතීන්ට පින් පැමිණවීමත්, ඒ වගේම අද දිනේදී උපන් දිනේ සමරන ගයාන් පෙරේරා මහතාට දීර්ඝායුෂ පතා සහ දැනට අසනීප තත්ත්වයේ පසුවන ඔහුගේ පියාණන් වන එල්.ජී. පෙරේරා මහතාට ඉක්මන් සුවය පැතීමත්, ඒ වගේම ධර්මදේශකයන් වහන්සේ සහ සියලු ලෝකවාසීන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් සහ නැසී ගිය සියලු ඥාතීන්ට පින් පැමිණවීමත් අරමුණු කරගෙන එම සද්ධර්ම දේශනාව සඳහා බැතිබර සිතින් දායකත්වයේ දරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධර්ම ශ්‍රවණය සඳහා සැදී පැහැදී සිටින පිරිස ශීලයේ පිහිටුවා ධර්ම දේශනාව ආරම්භ කරන ලෙස ඔබ වහන්සේට මා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු. හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි. සිල් සමාදන් වීම සඳහා කවුරුත් নমස්කාරය කියන්නේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමභන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාධා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සන්ධිම් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදිතම්බං. ආමභන්තේ සාදු සාදු සාදු. හොඳයි සියලු දෙනාම තමන් ඉන්න ඉරියව්ව පහසුවෙන් තබාගෙන ඉන්න ඉරියව්වට කවුරුත් සිහි පිහිටුව ගන්න. ඉන්න ඉරියව්ව හොඳට ඍජුව තබා ගන්න. ඉන්න ඉරියව්ව තමන්ගේ මනසෙන් දකිමින් මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා ඉන්න ඉරියව්වට කවුරුත් සිහි පිහිටුව ගන්න. මේ මොහොතේ අපි සියලු දෙනා මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේගේ උතුම් අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේම දේශනා කරා ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. ඒ වගේම උන්වහන්සේ දේශනා කරන ලද උතුම්සේ සද්ධර්මය මේ ලෝකයේ පවතින්නේ ඊටාම කලාතුරකින්. ඒ වගේම ඒ ධර්මයේ දේශනා කරන අය මේ ලෝකයේ පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. ඒ වගේ මේ දේශිත ධර්මයේ ශ්‍රවණය කරලා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන අයත් මේ ලෝකයේ පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. මේ ලෝකයේ මේ පරම දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වෙලා තියෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ අවබෝධ කරගත් උතුම්සේ සද්ධර්මයේ මේ මිහිපිට පවතින අවධියකදී අපි මනුෂ්‍ය ජීවිතයක් ලබලා උතුම් කල්යාණ මිත්‍ර ඇසුර තුලින් මේ ධර්මය අපිට ශ්‍රවණය කරන්නට භාග්‍ය වාසනාව උදාපත් වුණා. ඒ වගේම අපි යම් ප්‍රමාණයකට හෝ තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන්නත් අපිට හැකියාව ලැබිලා තියෙනවා. අපි ලැබුවා මේ පරම දුර්ලභ අවස්ථාව මේ මොහොත අපිට තව කොතෙකුත් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණේ අපි කාටවත් කියන්නට බෑ. හේතුව ජීවිතය කියන්නේ හරිම తాවකාලිකයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඒක හරියට තනාග තියෙන පිනිබිඳක් වගේ. තනාග තියෙන පිනිබිඳ ඕනම මොහොතක බිමට පතිත වෙන්න පුළුවන්. ඒක කිසිම හයියක් හත්තියක් තියෙන එකක් නෙවෙයි. අපේ ජීවිතයත් එහෙමයි. ඕනම මොහොතක මේ ජීවිතය මරණයට පත්වෙන්නට පුළුවන්. කිසි හයියක් හත්තිය මේ ජීවිතය තුළත් නැහැ. එවගේ මේ ජීවිතය හරියට ගලාගෙන යන ගංගාවක් වගේ. පහලට ගලන කඳුමුදුනින් ගලන ගංගාවක් වගේ. ගංගාව හැම මොහොතේම පහලට ගලනවා. කිසිම මොහොතක් නතර වෙන්නේ නැහැ. ජීවිතයත් එහෙමයි. උපන් මොහොතේ ඉඳලා මේ ජීවිතය මරණය කරා ගලාගෙන යනවා. කිසිම මොහොතක් කිසිම දවසක් නතර වෙන්නේ නැහැ. ඒ වගේම ජීවිතේ හරියට මරණයට කැපවුණු ගවයෙක් වගේ. ගවයෙක් මරණයට කැප වුණාම මරණස්ථානයට රැගෙන යනකොට තියෙන හැම පියවරකින්ම ලං වෙන්නේ මරණයටයි. කිසිම ජීවිතයත් එහෙමයි. මේ ජීවිතය මේ ගෙවෙන හැම දවසක් පාසාම රාත්‍රියක් පාසාම පැයක් පාසාම විනාඩියක් පාසාම තප්පරයක් පාසාම මේ ජීවිතය ක්‍රමයෙන් පියමන්න ගන්නේ මරණයටයි. කිසිම මොහොතක් නතර වෙලා නැහැ. ඒ වගේම මේ ජීවිතය ගත්තාම දියේඳි ඉරක් වගේ. දියේඳි ඉර වහාම මැකෙනවා. මැකෙන ඉර අපිට කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. ජීවිතයත් එහෙමයි. යම් දවසක මේ ජීවිතේ මරණයට පත් වෙනවා. ඒ මරණයට පත් වෙන ජීවිතය අපිට කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. මේ විදිහට ගත්තාම ජීවිතේ කිසිම හයියක් හත්තියක් නැති වේගයේ මරණය කරා යන මරණය කරාම පියමන් නගන මරණයෙන් මැකී යන ජීවිතයක්. මරණය අපිට නොයෙක් හේතුන්ගෙන් සිද්ධ වෙන්න පුළුවන්. අපි කන බොන ආහාර පාන බැරි වෙලාවක් වසක් විසක් වුණොත් මැරෙන්න පුළුවන්.
යන එනකොට පය හැපිලා ලිස්සලා වැටුනොත් මැරෙන්න පුළුවන්. සතේ සර්පයේ දෂ්ට කරොත් මැරෙන්න පුළුවන්. මනුෂ්‍ය අමනුෂ්‍ය කරදර වලට ලක් වුනොත් මැරෙන්න පුළුවන්. වාත පිතසෙම තුන්දොස් කිපුනොත් මැරෙන්න පුළුවන්. පරිහරණය කරන නොයෙක් දේවල් මුල් කරගෙන ජීවිතේ මරණයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ ගත කරන්නේ අපේ ජීවිතයේ අවසාන කාලය වෙන්න පුළුවන්. අවසාන දින කීපයේ සති කීපයේ වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ අවසාන දවස වෙන්න පුළුවන්. එම නිසාම මේ අපේ අවසාන බණ ඇසීම වෙන්න පුළුවන්. ඒ වගේම අවසාන දේශනය වෙන්නට පුළුවන්. ලෝතර භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපිට හැමදාම සංසාරේ අහන්න ලැබුණේ නැහැ. හැමදාම තේරුම් ගන්න ලැබුණෙත් නැහැ. ඉතින් මේ මොහොතේ අපිට මේ භාග්‍ය වාසනාව උදාපත් වුණා. ඒ නිසා මේ මොහොතේ අපි අපේ මනස බාහිර අරමුණු වලට යන්න නොදී අපේ දේශවම් සම්පූර්ණ මේ දේශනාවටම යොමු කරගෙන මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන දැඩි මානසිකත්වය ඇති කරගෙන අපි කවුරුත් හොඳ සිහියෙන් නුවණින් මේ ධර්ම ශ්‍රවණය කිරීම සඳහා අපි කවුරුත් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තියා ආසේවිතාය භාවිතාය බහුලී කතාය යානි කතාය වත්තු කතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරන්දාය ඒකාදසානි සංසාපාටිකංකාති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අදත් අපි සන්ධ්‍යායාමේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්නට දේශනා කරපු ඒ උතුම් වටිනා ධර්මය මේ මොහොතේ අපි ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දිනේදීත් අපි ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් ප්‍රකාශ කරන්නට යෙදුනේ අංගුත්තර නිකායේ ඒකාදශක නිපාතයට අයිති මෙත්තානි සංස සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේ මේ මෛත්‍රිය වැඩීමෙන් ලැබෙන ආනිසංස සම්බන්ධව දේශනා කරපු වටිනා දේශනාවක් ඇසුරු කරගෙන තමයි මේ දේශනාව අපි සිද්ධ කරන්නේ. ඊයේ දිනේදීත් ඒ වගේම දින කීපයක් තිස්සේ අපි මේ මෛත්‍රී භාවනා වඩන අවශ්‍යතාවය ගැන ඒ වගේ දේශනා කරා. බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රී චේතෝ විමුක්තිය අපි පුරුදු පුහුණු කරොත් මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය ආසේවිතාය නිතර සේවනය කරනවා භාවිත කරනවා බහුලීකృత කරනවා නම් යානි කතාය මෛත්‍රිය කියන්නේ යානාවක් වගේ කරගන්නවා නම් නිතර පරිහරණය කරනවා නම් වස්තු කතාය කියන්නේ gedara වගේ මෛත්‍රිය තුලම පදිංචි වෙලා ඉන්නවා නම් නිතර මෛත්‍රිය තුලටම නැගී සිටිනවා නම් මෛත්‍රිය නිතරම මනාකොට පුරුදු පුහුණු කරනවා නම් ආනිසංස 11ක්ම දේශනා කරනවා. ඒතට ආනිසංස 11න් 10ක්ම මෙලොව මිනිසෙකුට අත්විඳින්න පුළුවන් එකක් තමයි පරලෝකීය ජීවිතේ ලැබෙන්නේ. ඒතට මෙන්න මේ මෛත්‍රී සිතක් දියුණු කර ගැනීමෙන් අපිට ආනිසංස බොහොමයක් අත්විඳින්න පුළුවන්. ඉතින් අපි පළමුවෙන්ම මෙත්තා චේතෝ විමුක්තිය කියන්නේ මොකක්ද කියලා අපි කතා කරා. එතන මේ චේතෝ විමුක්ති කියන වචනය බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රයේ තාම බහුලව භාවිතා වෙන වචනයක්. රහත් වෙනකොට සෑම රහතන් වහන්සේ සම්බන්ධව කතා කරනවා. සියලු රහතන් වහන්සේලා චේතෝ විමුක්තිංච පඤ්ඤා විමුක්තිංච සයං අභිඤ්ඤා සච්චිකත්ව උපසම්පජ්ජ විහෙරති. සෑම රහතන් වහන්සේ නමම චේතෝ විමුක්තියත් ප්‍රත්‍යක්ෂ කරගෙන සාක්ෂාත් කරගෙන පඤ්ඤා විමුක්තිය සාක්ෂාත් කරගෙන වාසය කරනවා කියන. එතන රහතන් වහන්සේලා රහත් වෙනකොට උන්වහන්සේලා මේ චේතෝ විමුක්තිය කියන එකත් ලබනවා පඤ්ඤා විමුක්තියත් ලබනවා. එතකොට අපි දන්නවා පුජ්‍යලයක් සංසාරයේ දිගින් දිගට යන හේතු දෙක තමයි අවිද්‍යාව සහ තණ්හාව. මේ අවිද්‍යාව තණ්හාව දෙක මුල් කරගෙන තමයි අපි මේ සංසාරයේ දිගින් දිගට සැරිසරාගෙන යන්නේ.
එතකොට මෙන්න මේ අවිද්‍යාවත් තණ්හාවත් නැති කරාම තමයි මේ චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය ලබන්නේ. එතකොට තණ්හාව දුරු කර ගැනීම තමයි නැත්නම් තණ්හාවෙන් නිදහස් වීමට තමයි චේතෝ විමුක්තිය කියලා කියන්නේ. අවිද්‍යාවෙන් නිදහස් වීමට තමයි ප්‍රඥා විමුක්තිය කියන්නේ. ඒතර විමුක්තිය කියන්නේ නිදහස් වෙනවා කියලා. ඒතර චේතෝ විමුක්තිය කියන්නේ සිතින් නිදහස් වෙනවා කියන සාමාන්‍ය අර්ථය. ඒකේ තේරුම තමයි හිතේ තියෙන රාගයෙන් නිදහස් වෙනවා කියන එකයි. රහත් වෙනකොට රහතන් වහන්සේලාගේ හිතේ කිසිම රාගය කියන කෙනෙ ඇල්ම කියලා දෙයක් නෑ. කිසි දෙයක ඇලෙන්නේ නෑ. දැන් අපේ හිතේ ගම් වගේ නිතරම ඇලෙන ගතියක් තියෙනවා. හොඳද නරකද කියලා ભેදයක් නැතුව සෑම දෙයකටම අපි ඇලෙන ගතියක් තියෙනවා. ඇලෙන නිසා අපි දේවල් වලින් ගැලවෙන්න හරි අමාරුයි. අපි දන්නවා සාමාන්‍ය දෙයක් තුල මොනවා හරි ඇලුනොත් ඒක ගලවන්න හරි අමාරුයි. ඒ වගේ අපේ හිතේ තියෙන මේ ඇලෙන ගතියක් කියලා මොනවා හරි අහුණු ගමන් එතන ඇලෙනවා. ආන්නේ ඇල්මෙන් නිදහස් වීම තමයි මේ චේතෝ විමුක්තිය කියලා කියන්නේ. එතකොට රහතන් වහන්සේ සෑම කෙනෙක් මේ චේතෝ විමුක්තිය ලබනවා. එතකොට මේ චේතෝ විමුක්ති බුද්ධ ශාසනය ගොඩාක් තියෙනවා. එතකොට මේ රහතන් වහන්සේලා මේ රාගයෙන් එහෙම නැත්නම් නිදහස් වීමටත් චේතෝ විමුක්තිය කියනවා වගේම තවත් චේතෝ විමුක්ති ගොඩාක් පෙන්නනවා. ශුන්්‍යත චේතෝ විමුක්ති, අනිමිත්ත චේතෝ විමුක්ති, අපනිහිත චේතෝ විමුක්ති, අපමාන චේතෝ විමුක්ති, මහග්ගත චේතෝ විමුක්ති. ඔය වගේ ඊළඟට මෙත්තා චේතෝ විමුක්ති මේ විදිහේ ගොඩාක් චේතෝ විමුක්ති බුද්ධ ශාසනය හඳුන්වනවා. එතකොට ඒ හැම එකකින්ම විමුක්ති කියන්නේ නිදහස් වීම. එතකොට ඒ හැම දෙයකම නිදහස් වීමක් ගැන තමයි කතා කරන්නේ. එතකොට මෙතනදී මෙත්තා චේතෝ විමුක්ති කියන්නේ හිතේ හටගන්න ද්වේෂය, වෛරය, තරහ, අමනාපකමින් පුජ්‍යලයක් නිදහස් වෙන එකට තමයි මේ චේතෝ විමුක්තිය. එතකොට මෛත්‍රී චේතෝ විමුක්තිය ලැබපු කෙනෙකුගේ චිත්ත සංතාන තුළ වෛරය, තරහව, අමනාපකම ආදී ඒ ගැටෙන ගති වලින් එයා නිදහස් වෙච්ච කෙනෙක්. එයා එතකොට මේ මෙත් සිත තියෙන තාකල් එයා ගැටෙන්නේ නැහැ. මෛත්‍රී අන්තාකිතේ පවතින දෙයක මෙත් සිත පවතින කිසිම මොහොතක එයා ගැටෙන පුජ්‍යලයක් වෙන්නේ නැහැ. බාහිර අරමුණුත් එක්ක ගැටෙන්න යන්නේ නැහැ. ඒ නිසා ඒ හිත තුල වෛරය, තරහව, අමනාපකම කියන මේ සෑම මානසික ගතිවලින්ම යා නිදහස් වෙන්න පුජ්‍යලෙක් බවට පත් වෙනවා. එතකොට අපි මේ වෛරය, තරහව, අමනාපකම කියන දේ මේ මනසේ සකස් වෙන හේතු කතා කරා. ඇයි අපේ හිතේට මේ වෛරය ඇති වෙන්නේ, තරහ ඇති වෙන්නේ? අපි ඒ පුජ්‍යලොත් එක්ක ගැටෙන්නේ, අප්‍රිය කරන්නේ පුජ්‍යලයන්ට. එතකොට අපි ඒකට හේතුව පෙන්වුවා මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල මේ හිතේ කෙලෙස් හටගන්න හේතුව තමයි මේ සංඥාව කියලා. මේ සංඥාව විපරීත වුණාම තමයි අපේ හිතේ මේ විවිධාකාර කෙලෙස් ගති ඇති වෙන්නේ. එතකොට මේ වෛරය, තරහ, අමනාපකම ඇති වෙන්නත් හේතුව තමයි අපේ හිතේ හටගන්නා සංඥා විපර්යාසය තුළ. ඒතර විශේෂයෙන්ම අපි මේ ගැටුම කියන එක ඇති වෙන්නේ පුජ්‍යලියොත් එක්ක. පුජ්‍යලියොත් එක්ක තමයි අපි ගොඩාක් ගැටෙන්නේ. ඒතර මේ පුජ්‍යලියොත් එක්ක ගැටෙන්නේ මොකද? මේ පුජ්‍යලයන්ගේ තියෙන ස්වභාවය අපිට හඳුනා ගන්න බැරිකම නිසා. ඒතර සමාජයක ජීවත් වෙනකොට පුජ්‍යලිය ඇසුරු කරන්නේ විශේෂයෙන්ම අපි කෙනෙක් ඇසුරු කරන්නේ කෙනෙක්ගේ ජීවත් වෙන්නේ කෙනෙකුගෙන් දෙයක් ලබා ගන්න. ඒතර අපි මේ ලබා ගන්න බලාපොරොත්තු වෙන දේවල් පුජ්‍යලයාගෙන් ලැබුණොත් අන්න අපි ඇලෙනවා, එහෙම නැතුනොත් ගැටෙනවා. එතකොට මෙන්න මේ අපි බලාපොරොත්තු වෙන දේවල් අපි හිතනවා මේ පුජ්‍යලයන්ට දෙන්න පුළුවන් කියලා. එතකොට දෙන්නේ නැති නිසා තමයි අපි මේ ගැටෙන ස්වභාවය තියෙන්නේ. ඒතර මෛත්‍රී වර්ණ කෙනෙක් හඳුනා ගන්නවා මේ පුජ්‍යලයන්ට මේ දේවල් දීමේ හැකියාව නැහැ. හේතුව තමයි දෙන්න බැරි තත්ත්වයන් තියෙන මේ පුජ්‍යලයා ජීවත් වෙන ස්වභාවය අනුව. ඒතර මේ ලෝකේ ජීවත් වෙන අය හරියට මේ කරුවලේ ජීවත් වෙන අය වගේ. ඊළඟට ඇස් නැතුව ජීවත් වෙනවා වගේ. එහෙම නැත්නම් නුවණ නැත්නම් මොලේ වැඩිලා නැති අය වගේ. මානසික දුර්වලතාවයෙන් ලපටි ස්වභාවයෙන් ජීවත් වෙනවා. අනිත් පැත්තෙන් රෝගීන් වගේ. ඒතර අපි දන්න මේ ලෝකේ මේ කියන අයගෙන් අපි බලාපොරොත්තු වෙන කිසි දෙයක් අපිට ලැබෙන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි පුජ්‍යලියොත් ආන් ඒ වගේ තත්වයකට පත් වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙන දේ අන්න පුජ්‍යලයන්ගෙන් අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි පුජ්‍යලයන් අර නිවැරදිව හඳුනා ගන්නකොට අපි මේ පුජ්‍යලියොත් එක්ක ගැටෙන ගතිය අවම කරගන්න, අඩු කරගන්න පුළුවන්. එතකොට ලෝකයා අපි දන්නවා මෙන්න මේ තත්ත්වයන්ට පත් වෙලා
ඉන්නවා කියන්නේ ඒ අය දුකටපත් වෙච්ච පිරිසක් හැටියට අපිට පේන්නේ. මේ මොකද අපි සාමාන්‍ය ලෝකෙත් කරුවලේ ඉන්නවා නම් කෙනෙකු ඇසන්ද නම් අපි ඒ අය මේ දුර්වල පුජ්‍යලයේ හැටියටපත් දකින්නේ. දුකටපත් වෙච්ච අය දකින්නේ. එතකොට අපි දන්නවා කෙනෙක් දුකටපත් වුණොත් එයා බොහොම අතරමං වෙලා කාගේවත් පිහිටක් පිළිසරණක් නැති කෙනෙක්. දැන් කරුවලේ යන කෙනෙකුට අනේ මාව ඇරන් යන්න කියලා අපිට කියන්න අයිතියක් නැහැ. කිව්වොත් ඒක සාධාරණ හේතුවකුත් නෙමෙයි. මොකද එයාටවත් යන්න බැරුව තවත් කෙනෙක් කරා යන්න බෑ. එතකොට එයා හරි අතරමං වෙච්ච කෙනෙක්. ඒ නිසා තමන්ටවත් පිළිසරණක් නැතිකොට තව කෙනෙකුට පිහිට වෙන්න විදිහක් නැහැ. ආන්න ඒ වගේ තමයි මේ චිත්තසංතානගතව යම් තාක් මේ කෙලෙස් පවතිනවාද මේ කෙලෙස් තියෙන තාකල් අපේ හිත හරියට අර වගේ තත්ත්වයකට. ඒතර අපි හරි දුකටපත් වෙච්ච පිරිසක්. ඒතර මේ දුකටපත් වෙච්ච පිරිසකින් තමයි අපි මේ ජීවිතේ දේවල් බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි මෛත්‍රී වඩනකොට අපි මේ ලෝකේ දුකටපත් වෙච්ච අය සුවපත් කරන්න අපේ හිතින් සෙත් කිරිල්ලක් කරනවා. ඒක තමයි අපි සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා සියලුම සත්වයෝ සුවපත් වෙන්න කියලා. එතකොට මොකද හේතුව සුවපත් කරන්න ඕනේ ලෝකයා දුකටපත් වෙලා ඉන්න පිරිසක්. එතකොට අපි මේ ලෝකයාගේම සුවතාවේ කැමති වෙන්න ඕනේ. එතකොට අනිත් පැත්තෙන් ගත්තම අපි කිව්වා මේ ලෝකේ ජීවත් වෙන බොහොම අය මේ ලෝක සත්‍යය සුවපත් කරන්න තියෙන හැඟීම නෙවෙයි තියෙන්නේ දුකටපත් කරන හැඟීම. ඒක ඇතුලේ තියෙන ගතියක්. එතන මේ සුවපත් කරන්න අපිට ඇත්තටම හැඟීමක් තියෙනවනේ මේ කවුරුත් එක්ක අපි තරහ වෙන්න. ඉතින් තරහ වෙලා සුවපත් කරන්න බෑනේ. වෛර මැදගෙන සුවපත් කරන්න බෑනේ. පරිගන්න හිතුවොත් එහෙම සුවපත් කරන්න බෑනේ. විරුද්ධ වුණොත් අපිට සුවපත් කරන්න බෑනේ. පිළිකුල් කරොත් එහෙම සුවපත් කරන්න බෑනේ. එතකොට එහෙනම් සුවපත් කරන්න නම් අපි ඇතුලේ තියෙන්න ඕනේ සුවපත් කිරීමේ මානසිකත්වයක්. හැබැයි තියෙන්නේ සුවපත් කිරීමේ මානසිකත්වයට වැඩිය ඇතුලේ තියෙන ගතිය තමයි රිද්දන්න පරිගන්න ස්වභාවයක් තමයි තියෙන්නේ. දුක කැමති ගතියක් තමයි තියෙන්නේ. දුක් දෙන්න තමයි අපි වැඩිපුර කැමති. ඒ නිසා අපි නිකමුත් කියන අනේ මේච්චර මට දුක් දෙන්න එපා. එතකොට මොකද පුජ්‍යලයන්ගේ අතුලාන්තයේ තියෙන තව කෙනෙක් සුවපත් කරනවට වඩා දුකටපත් කරන ගතියක් තියෙන්නේ. හේතුව තමයි තමන් දුකටපත් කරා කියන හැඟීමක් තියෙනවා. මම දුකටපත් කරන ඉඳ අනිත් අය දුකටපත් කරන්න ඕන. ඒ නිසා තමයි ඒ ස්වභාවය තියෙන්නේ. අපි මෛත්‍රී වඩනකොට ඒකයි අපි ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය. අනේ තව කෙනෙකුට දුකක් නම් කැමති වෙන්න එපා. ඒතර ඒ කැමැත්තක් තියෙන ඒක අයින් කරන්න තමයි අපි මේ මෙසිත වඩන්නේ. එහෙම කැමැත්තක් ලෝකයට තියෙන්නේ. ඒ කැමැත්ත අයින් කරන්න තමයි ඒ නිසා අපි නිතරම හිතනවා අනේ තව කෙනෙකුට දුකක් නම් කැමති වෙන්න එපා. එහෙනම් කැමති වෙන්න ඕනේ මොකද්ද? සුඛය කැමති වෙන්න ඕනේ. අනිත් අයගේ සැපේ කැමති වෙන්න ඕනේ. එතන අනිත් අය සැපසේ ජීවත් වෙන්න කැමති නම් අන්න ඒ අයට අපි දුක් උපදවන්න මහන්සි ගන්නෙ නැහැ. එතන මිනිස්සු දේවල් කරන්නේ අනිත් පැත්තෙන් බැලුවොත් එimhe හැමෝම තමන් කරන ක්‍රියාවන් කරන්නේ මොකටද? සැපයක් ලබන්න කරන්නේ. ඉතින් සැපයක් ලබන්න කරන ක්‍රියාකාරකම් තියෙන කවුරුත් මේ ලෝකේ දුක් විඳින්න දුක් දෙන්න කරන දේවල් නෙවෙයි සැප විඳින්න තමයි හැමදේම කරන්නේ. සැප බලාපොරොත්තුෙන් කරන්නේ. කෙනෙකුට අපි මොන දේ කරත් කරන්නේ අපේ සැපේ උදෙසා. අපිට ඒක ඇත්තටම දුකක් කියලා හිතෙනවා නම් අපි කිසිසේත් කරන්නේ නැහැ. ඉතින් එතට මේ අපි ලෝකයාගේ යන්න සුවපත් භාවය නිතරම කැමති වෙන පිරිසක් නම් අපි ලෝකයා අපිට දුක් උපදවන දේවල් කරාට අපි කරන්න කැමති නැහැ. මොකද අපි කැමති අයට සුවපත් භාවය ලබා දෙන්න. මොකද මනුෂ්‍යයාගේ මූලික කැමැත් අපි දන්න අය වෙනවා. මොකද සුඛ කාමානි භූතානි කියලා කියන හැමෝම කැමති සැප ලබන්න. මේ ලෝකේ අපි පොතක් දීලා මොකේද කැමති කියලා ලියන්න කිව්වොත් එහෙම හැමෝම කැමති සැප ලබන්න. ඒක ඒතකොට සැප ලබන්න කියන එක නැත්නම් මේ දුකටද කැමති සැපටද කැමති කියලා මේ කොටු හරි ඉරක් ගහන්න කිව්වොත් එහෙම හරියක් දාන්න කිව්වොත් ඔක්කොම ලැබෙන්නේ සැප ලැබෙන්න ඕනි කියලා. ඒතර මානසික විකෘතිය පිස්සුවක් මොන හරි තියෙන කෙනෙක් තමයි අනිත් පැත්තේ ලිව්ව ලියන්නේ. සැබෑම මානසිකත්වයක් තියෙන ඔක්කොම දාන්නේ මම කැමති සැපේට කියලා. ඒතර හැමෝම කැමති සැපේට. ඒතර ලෝකයා අන්න කැමති සැපේ ලබා දෙන්න අපි මහන්සි ගන්නවා. හැබැයි මේ ලෝකයා සැපේ කැමති වුණාට ලෝකයා මේ සැප ලබන දේවල් නෙවෙයි කරන්නේ. ඒකයි ලෝකයා නිතරම සැප ලබා දෙන්න හිතන්නේ නිතරම තමන්ටවත් අනුන්ටවත් සැප ලබන ක්‍රියාදාමයන් නෙවෙයි කරන්නේ දුක ලබන දේවල්. ඉතින් ඒ නිසා තමයි අපි මේ දුක ලබන දේවල් වලින් ඒ අය නිදහස් වෙලා යට සැප ලැබේවා කියන ආශිර්වාද නිතරම කරනවා. ඒ අදහසත් අපි මිනිසුන්ගෙන් අයින් කරනවා. නිතර මිනිස්සු
අනිත් අයට ගත්තොත් එimhe තමන්කම සැප කැමති වුණාට අනිත් අයට සැප දෙන්න කැමති නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල අනුන්ට සැප දුන්නොත් තමයි තමන්ට සැප ලැබෙන්නේ. ඒක තමයි න්‍යායය. අපි සැප ලබන්න කියලා අනුන්ට දීලා කවදාකවත් එහෙම සැප ලැබෙන්නේ නැහැ. ඒකයි මේ නහි වේරේන වේරාණී කියලා කියන්නේ. වෛරයෙන් වෛරය කවදාකවත් සංසිඳෙන්නේ නැහැ. අවෛරී කිරීමෙන් තමයි වෛරය සංසිඳෙන්නේ. ඒක ඒස ධම්මෝ සනන්තනෝ මේක සනාතන ධර්මයක් කියනවා. මේ කවදාකවත් එහෙම වෙනස් වෙන එකක් නෙමෙයි කියනවා. කාටවත් වෙනස් කරන්නත් බෑ. කාටවත් අභියෝග කරන්න වෛර කළා තමයි සැප ලැබෙන්න පුළුවන් කියලා එහෙම කාටවත් ලෝකෙ කියන්න බෑ. එතකොට අන්න අර ලෝකයා හැබැයි මේ සැප ලබන්න කැමති වුණාට නිතරම ලෝකයා සැප ලබන ක්‍රමයේ දන්නේ සැප ලබන්න නම් අනුන්ට සැප දෙන්න ඕනේ. අනුන්ට සුවසේ ජීවත් වෙන්න ආශිර්වාද කරන්න ඕනේ. අන්න එතකොට තමයි අපිට සුවසේ ජීවත් වෙන්න ලැබෙන්නේ. ඒකයි මේ මෛත්‍රී වඩනකොට අපි දැන් අපිට වැඩි දැන් මේක සබ්බේ සත්තා භවන්තු සුඛසත්තා කියලා සියලු සත්වෝ සූපත් වේවා කියලා තමයි මෙත්සිත වඩන්නේ. එතකොට Tamanට වඩනවට වැඩි අපි කරන්නේ අනිත් අයට. මොකද අනිත් අයට අපි ආශිර්වාද කරනකොට අනිත් අයගේ සැපේ කැමති නෝට අපි කොහොමත් අපේ සැපේ අපි හදා ගන්නවා. ඒකයි. මොකද අපි අනිත් අය දුකටපත් කරොත් අනිවාර්යෙන් අපි දුකටපත් වෙනවා. අපි කියන්නේ දැන් මඩ ගහන්න මඩ අල්ලන්නම සිද්ධ වෙනවා. ඒ වගේ මේ මිනිස්යන්ට අපි මේ දුක් දෙන්න කියලා දේවල් කරොත් අපි දුක් ඇති කරගෙන තමයි දුක් දෙන්නේ. නැතුව දුක් දෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා සැප දෙන්න කැමතිනොත් අන්න අපි ලෝකයට සැප කැමති නම් අන්න අපිට ඒ සැපේ අනිවාර්යෙන් ලැබෙනවා. මොකද අපි ලෝකයට සිත් කරනකොට අපේ හිත හරිය සාමකාමී නිදහස් සිතක්. එතකොට ඒ සාමකාමී නිදහස් සිතකින් තමයි ලෝකයට සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා සෙත් කරන්නේ. ඒතර අපේ සෙත් කරන්න නම් අපේ හිත හොඳ හිතක් වෙන්න ඕනි. අපේ නරක හිතකින් වෛරී සිතකින් එහෙම සෙත් කරන්න පුළුවන් කමක් නැහැ. ඊටාම සාමකාමී නිදහස් හිතක් වෙන්න ඕනි තවත් කෙනෙකුට ආශිර්වාදයක් කරන්න. ඉතින් ඒකයි මුළු ලෝකෙටම අපි ආශිර්වාද කරන කෙනෙක් වෙනවා. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. නමුත් ලෝක සත්වයා තුල තියෙන්නේ එහෙම ගතියක් නෙවෙයි අනින්ට දුක් උපදවන කැමැත්තක් තමයි තියෙන්නේ. මෙන්න මේ දුක් උපදවන්න තියෙන කැමැත්ත නිසාම තමයි අපිට මේ වෛරය ඕන වෙලා තියෙන්නේ, තරහව ඕන වෙලා තියෙන්නේ, ඔක්කොම ඕන වෙලා තියෙන්නේ මේ අපි අනුන්ට මේ දුක් දෙන්න තියෙන කැමැත්ත නිසා. මොකද හේතුව තමයි අපේ ස්වභාවය අපිට දුක් දෙන අයට අපි සැප දෙන්න ඕන කියන න්‍යායක් අප තුල නැහැ. අපිට දුක් දෙන අය ඔක්කොටම අපි දුක් දෙන්න ඕනි. දුක් දෙන අයට මේ සැප දෙනවා කියන න්‍යායක් නැහැ. එහෙම කරොත් ඒක මෝඩකමක් හැටියට තමයි සාමාන්‍ය සමාජය තුල දකින්නේ. ඒතර බුදුරජාන් වහන්සේ ධර්මයේ ඒක හාත්පසින්ම වෙනස්. මේක උඩුගම් බලා යනවා කියන්නේ ඒකයි. ලෝකයාගේ තියෙන ආකල්ප සංකල්ප වලට සම්පූර්ණ විරුද්ධයි. ලෝකයා කිව්වොත් මේ රැව්වොත් රවන්න ඕනි මානසිකත්වයෙන් ඉන්නේ. ඒතර අපි එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් සම්පූර්ණම විරුද්ධවාදී කෙනාටත් හිතයිසී කෙනෙක් බවට පත් වෙනවා. උන්වහන්සේ ඒක තමන්ගේ ජීවිතේම ශ්‍රාවකයන්ට පෙන්වනවා. දැන් දේවදත්ත කියන්නේ උන්වහන්සේට විරුද්ධවාදී. නමුත් උන්වහන්සේ කිසිසේත් දේවදත්තගේ ජීවිතේ විනාශ කරන්න හෝ එයාට කැපිලි කෙරලි දෙක දාන්න හෝ හින් පාස් කරන්න උන්වහන්සේ ජීවිතේ කිසිම දෙයක් පාවිච්චි කරේ නැහැ. උන්වහන්සේට දේවදත්තට වගේ බල තියෙනවා. උන්වහන්සේට ඉරිද බලක් තියෙනවා. ඊළඟට ශ්‍රාවක බලයක් තියෙනවා. හැබැයි ඒකක්වත් උන්වහන්සේ කිසි තැනක පාවිච්චි කරේ නැහැ. දැන් දේවදත්ත ඇවිල්ලා උන්වහන්සේට විරුද්ධවාදීව උන්වහන්සේ නිවන් මඟ වරද්දවා කියනවා කියලා දේශනා පැවැත්වුවේ මේ වෙන කොහෙවත් ඉඳලා නෙවෙයි. කොහෙන්දද? ජේතවනාරාමයේ තමන්ට අයිති කියන තැන සම්මුතියක් හැටියට බුදුරජාණන් වහන්සේට අයිතිවාසිකමක් තියෙන තැන තමයි ජේතවනාරාම. උන්වහන්සේට ඕන දෙයක් එතන කිරීමේ අයිතියක් තියෙනවා. හැබැයි එතන ඉඳලා තමයි දේවදත්ත දේශනා කරේ. ඒතර තමන්ගේ සේනාසනේ තමන්ට විරුද්ධව බණ කියනකොට බුදුරජාණන් වහන්සේ ආවද විරුද්ධව? නෑ, විරුද්ධකම් කරන්න ආවේ නෑ. දේශනාව කඩාකප්පල් කරේ නෑ. අනිත් හාමුදුරුවෝ ලව හූ කියෙව්වේ නෑ. රජවරු ගෙනල්ලා අනාථපිණ්ඩික සිටුතුමා ගෙනල්ලා පූජා කරපු දායකයලව එළෙව්වේ නැහැ. අපි ගත්තොත් එimhe දැන් දේවදත්තට මේ විනාඩි දෙකකින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයිනේ. 500ක් හාමුදුරුවන්ගේ හිත වෙනස් කරලා භාග්‍යතුන් වහන්සේ වැරදි. එයා තමයි හරි නිවන් මඟ කියන්නේ කියලා මේ බිසුන් නම ගන්න මේ විනාඩියෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. අඩුම ගන්න පැය භාගයක්වත් දේශනයක් කරන්න එපේ නේද? මේ බුදුරජාන් වහන්සේ හරි කියලා මහාන වෙලා උන්වහන්සේ ළඟ පැහැදිලා ඉන්න අය තමන්ගේ தත්තට ගන්න තමන්ගේ තැනට ගන්න යාට සෑහෙන වෙලාවක් වැය කරන්න වෙනවා. ඒක මේ නිකං කියන්න පුළුවන් එකක් නෙවෙයි. මොකද තිබුණ නැති මතයක් දැම්මා. මම මේ කියන වැඩ පිළිවෙලට ඔබලා කටයුතු කරොත් ඔබලා ඉක්මනින්ම නිවන් දකින්න පුළුවන්. එයාට හේතු ගැස්සුණා. මේ දේවදත්ත කියපු කාරණේ හරි. අපි ආවේ ආශාව අඩු කරන්න. ඒතර දේවදත්ත කියන ක්‍රමයට ඉක්මනින්
ආශාව අඩු කරන්න පුළුවන් වගේ පෙවුණා. අපි ආවේ තණ්හාව නැති කරන්න නම් දැන් මේ ගස් යට හිටියොත් එහෙම කුටි වලට තියෙන ආශාව නැහැ. පාංශකුළු සිවුරු පෙරවුව සිවුරු වලට තියෙන ආශාව නැහැ. ඉතින් ඒතර කිව්වම ඇත්ත වගේ තමයි පේන්නේ. ඉතින් ඕක දේශනය කරනකොට තමයි හැරුණේ. ඒකයි. හැරිලා 500ක් තීරණය කර අපි දේවදත්ත හාමුදුරුවොත් එක්ක යනවා. බුදුරජාන් වහන්සේගේ මග උන්වහන්සේ දැන් මේ ලාභ සත්කාර වලට අහුවෙලා උන්වහන්සේ මාර්ග වරද්දගෙන ඉන්නේ කියලා. ඒතර බලන්න දැන් මේ දේවදත්ත හාමුදුරුවන්ට දේශනය දෙන්න බුදුරජාන් වහන්සේ මුකුත් හිරියර කරන්න ගියේ නැහැ. ගැටෙන්න ගියේ නැහැ. එයාට ඉඩ දුන්නා. 500ක් කරන් යනකොත් බලාගෙන හිටියා. ඒකට විරුද්ධ වුණෙත් නැහැ. ඒකයි. දැන් අපි එහෙමනම් බලාගෙන ඉන්නේ නැහැ මොන හරි කරනවා. ගේට්ටු හරි වහනවා. ඒකයි. නමුත් උන්වහන්සේ එහෙම කරන්න ගියේ නැහැ. 500 නිදහස යන්න දුන්නා. උන්වහන්සේට 이르දි බල තිබුණා කාමර වලට දාලා ලොක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් පුටු වල ඉඳගත්තොත් එහෙම නැගිටින්න බැරි වෙන්න ඕන නම් උන්වහන්සේට අදිෂ්ඨාන කරන්න පුළුවන්. ඒ කාටවත් පේන්නෙත් නැහැ. ඕනනම් පුළුවන් ඔක්කොම කුටි වලට ගියා එක්කෙනෙක්වත් බැලුවම එළියට එන්නේ නැහැ. ඕනනම් ඔක්කොම පුටු වල අලවන්න පුළුවන්. කුටි ලොක් කරවන්න පුළුවන්. එහෙම 이르දි තියෙනවා. හැබැයි ඒකක්වත් පාවිච්චි කරන්න ගියේ නැහැ. ඒකයි උන්වහන්සේලා දන්න මොකද අර විරුද්ධවාදීන්ට විරුද්ධ එහෙම නැගී සිටලා වැඩක් නැහැ. ඒක එහෙම කරලා වැඩක් නැතිඳ උන්වහන්සේ ඒවට ඉන්නේ පස්සේ උන්වහන්සේ ධර්මානුකූලව තමයි සරියුත් මොගලන් දෙනම ලවලය අය ඒ වැරදි මත වලින් නිදහස් කළේ. ඒතර උන්වහන්සේ ඒකයි අර තමන්ට විරුද්ධ වෙන කෙනාට උන්වහන්සේ විරුද්ධවාදී වැඩ කරන්න ගියේ නැහැ. ඒකයි අපිටත් උන්වහන්සේ ඒ මාර්ගය කියලා දීලා තියෙන්නේ. ඒකයි අපිටත් මේ මෛත්‍රිය බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා අපේ ආකල්පමය වශයෙන් අපේ හිතේ නිතරම තියෙන්න ඕනේ ලෝකයට සැප දෙන්න. අනිත් අයටත් අපි ඒ සෙත් කිරිල කරන්න ඕනි. අනිත් අයට අපින් හිතින් කියන්න ඕනි ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය. අනේ තව කෙනෙකුට දුකක් නම් කැමති වෙන්න එපා කියලා ලෝකයට අන්න මිනිස්යාගේ තියෙන දුර්වලතාවය නැති වෙන්න අපි සෙත් කරන්න ඕන. අපි සමහර දුර්වලතා ලෙඩක් නම් ලෙඩේ දුර්වලතාවය යන්නේ සුවපත් වේවා කියනෝනේ. මොන හරි විපතක් තියෙනවනේ ඕකෙන් නිදහස් වෙන්න ඕනේ. යා නිදහස් වෙන්න කරුලේ හිටියොත් අපිට අනේ ආලෝකයක් ලැබේවා නේද? ඒ වගේ දැන් මේක හිතේ තියෙන මහා කට්ට කරුවලක් තමයි මේ රිද්දන්න තියෙන ආශාව, පරිගන්න තියෙන ආශාව. ඒ නිසා අපි ඒක නැති වෙන්න තමයි අර ලෝකයට අනේ හැම කෙනෙකුට සැප කැමති වෙන්න ඕනි. ඒකයි දුක නම් කාටවත් කැමති වෙන්න එපා. ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය. තව කෙනෙකුට දුක කැමති වෙන්න එපා. එතකොට අපේ හිතේම තියෙන බැලුවොත් එහෙම අනුන්ට රිද්දන්න පරිගන්න කැමැත්තක් තමයි තියෙන්නේ. ඒ කැමැත්ත ඉෂ්ට කරගන්න තමයි ඇත්තටම අපි මේ වෛරය පාවිච්චි කරන්නේ, තරහ පාවිච්චි කරන්නේ, අප්‍රිය පාවිච්චි කරන්නේ, මිනිස්යන්ගේ අගුණ හිතන්නේ. කරපු කීප දේවල් මතක් කර ඉන්නේ මේ රිද්දන්න පරිගන්න තියෙන දැඩි ආශාව නිසා. ඕක නැතුණු එහෙම අපිට ওই වෛරය ඕනෙත් නැහැ, තරහව ඕනෙත් නැහැ, පරිගැනීම ඕනෙත් නැහැ, බැනපුවා කියපුවා ඕව මුකුත් ඕනෙත් නැහැ. සමහර අය ඒවා තියාගෙන ඉන්නේ. සමහර වෙලාවට බැනපුවා රෙකෝඩින් කරගෙන ඉන්නේ. මොකද ඒවා මකන්න කැමති නැහැ. කවුරු හරි කිව්වොත් මකන්න කැමති නැහැ. ඇයි? මැකුවොත් එම අමතක වෙනවනේ. ඒතකොට ඉතින් අර කේන්තිය තරහක් ගෙනියන්න විදිහක් නැහැ. මොකද සාමාන්‍ය මේ ජීවිතේ අපි මේ දේවල් පවත්තන්න ඕනි ක්‍රම හොඳට දන්නවා. වෛරයක් පවත්තන්න නම් ඒ ක්‍රමයේ දන්න. මොකද ඒ සාංශාරික පුරුදුනේ. ඒ නිසා මේ පටිඝ නිමිති අපි කිසිවක් අයින් කරන්න කැමති නැහැ. ඒ හේතුව ඇයි ඒ කියලා ඇහුවොත් එහෙම අර තමන්ගේ ආශාව ඉෂ්ට කරගන්න තමයි මේ දේ පාවිච්චි කරන්නේ. ඒ ආශාව තියෙනකන් ඒ දේ වෙන්නේ. එහෙනම් අපි යන්නේ ලෝකයට සැප කැමති නම් අපිට අරව වැඩක් නැහැ. අපි හැම වෙලෙම ප්‍රාර්ථනා කරන්නේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලුම සත්වෝ සුවපත් වෙන්න කියලා. එහෙනම් අපිට අර වෛරය ඕනෙත් නැහැ, තරහව ඕනෙත් නැහැ, අමනාපකම ඕනෙත් නැහැ. ওই මොකක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපිට මේ ඔක්කොම ඕනෙලා තියෙන අපි මේ ගත්තොත් එහෙම හිත ආශාවන් ඉෂ්ට කරගන්න. ඒ වගේම හැම වෙලේම අර රිද්දන්න පුදුම මේකක් තියෙන්නේ. ඉතින් ඒකයි අපි මේ විහිළුවක් කරත් අතාරින ගතියක් එහෙම නැහැ. විහිළුවක් කරත් අපි පෙරලා විහිළුවක් කරන්න තමයි කැමති. ඒ විහිළුවක් කරනකොට අපේ හිත රිදෙනවනේ. ඉතින් ඒකට අපි කැමති විහිළුවකින්ම ආය ප්‍රතිචාර දක්වන්න. විහිළුවක්වත් අතාරින්න බැරි අපිට ඉතින් අනිත් ඒවා ගැන කියන්න දෙයක් නැහැ. ඒකයි විහිළුත් අපි මතක තියාගෙන ඉඳලා මොනවා හරි අපි කියන්නේ ඔයාලා රිටර්න් එකක් දෙන්නම් ඕකට කියලා ඊට පස්සේ ඔන්න කවදා හරි ඒ වගේ එකක් කරලා මතක් කරලා දෙනවා. ඔයාට මතකද එදා මේ මට මෙහෙම කරයි කියලා. ඒ වගේ අපි පුදුම විදියට මේ අනුන්ට මේ සැප දෙනවට වඩා විහිළුවෙන් තාළුවෙන් පව රිද්දන්න තමයි අපේ මේ
තියෙන්නේ. ඒකයි මේ හින් පාස් කරන්න මොකටද අපි? අනිත් අයට රිද්දන්න. අපහසුතාවටපත් කරන්න. ඉතින් ඒවා අපේ ජීවිතේ කැවිලා තියෙන්නේ. කාවැදිලා තියෙන්නේ. ඒ නිසා අපි නිතරම අඩුවක් තිබ්බොත් ඒක නිතරම මතු කරලා දානවා. වචන වැරද්දුවොත් ඒක ආය ආය අපි මතක් කරලා දානවා. ක්‍රියාවක් වැරද්දුවොත් ඒක ආය මතක් කරලා දෙනවා. කළු පාට නම් ඒක හරි අරගෙන මේව කරනවා. උස වැඩි නම් ඒක ගන්නවා. ඉතින් හැම වෙලෙම බැලුවොත් මේ සතුටු කරනවට වඩා රිද්දන ගතිය තමයි තියෙන්නේ. ජීවිතවල එහෙමයි. අම්ල තාත්තලා සහෝදරයෝ මේ ස්වාම භාර්යාව ගත්තොත් හැම වෙලෙම පරණ සිද්ධිය අරන් මේ ආයෙ මතක් කරලා දෙන්නේ සතුටු කරන්නද? නෑ. අම්ල තාත්තලාගේ දේවල් කියවන්නේ, විශ්වවිද්‍යාලෙ ගිහින් කරපුවා කියවන්නේ. ඕවා තියාගෙන වරින් වර මතු කරන්නේ සතුටු කරන්නද? නැහැ. දුක දෙන්න. ඒකයි රිද්ද නැයි. තමන්ගේ හිත තියන් සම්පූර්ණ කරලා දෙන්නේ නැති හින්දා. ඒ නිසා තමයි අපි පුළුවන් තරමට කරන්න බලන්නේ අයට තව රිද්දලා ඒ අය රිද්දලා අපි හිතනවා රිද්දන්න අපිට ඒ අය ලං වේවි, අපිව තේරුම් ගනීවි, අපේ වටිනාකම තේරෙවි කියලා හිත කරන අන්තිමට වෙන්නේ මොකද? හිටියටට බොහොම දුරස්ත වෙලා ඇත්තලා අන්තිමට අහිමි වෙලාම යනවා. නමුත් අපේ ආකල්ප ඒකයි මේ සංඥා විපර්යාසයන් අපේ ජීවිතේ අපිට කොහොම වැරදි විදිහට තමයි පේන්නේ. කල යුතු දේ නෙමෙයි අපි සිද්ධ කරන්නේ. ඉතින් ඒ නිසා අපි ගත්තොත් එහෙම අපි නිතරම මේ පොඩි දේවල් වලදී පවා අනිත් අයගේ හිත බිඳවන දේවල් අපේ අතින් සිද්ධ වෙනවා. මොකද අපිට කිසිම ගාණක් නැහැ. විහිළු තාලු පවා අපි කරන්නේ මේ සතුරු කරන්න එහෙම නෙවෙයි. සතුරු කරන විහිළු වලට වැඩිය කෙනෙක් අපහසුතාවපත් කරන විහිළු තමයි අපේ ජීවිතෙන් සිද්ධ වෙන්නේ. සතුරු වෙන විහිළු කරන්නේ නැහැ. සන්තෝෂ වෙන විහිළු කරනවා හරිය අනිත් අය සන්තෝෂ වෙනවා තව කෙනෙක් දුක් වෙනවා. ඉතින් ඒ වගේ ඊටාම ලපටි ආශාවල් තියෙන පුජ්‍යලිය අපි මේ සංසාරේ ගත්තොත් එහෙම ඒ තරමට හරියට ලපටි එක්කෙනෙක් දෙන්නේ සතුරුලා තව කෙනෙකුගේ සමානලාට ජීවිත විනාශ කරනවා. ඉතින් ඒවා ඊට පස්සේ මොකද වෙන්නේ? පුරුද්දක් හැටියට ඒවා ජීවිතයට ගිහින් සමහර දේවල් වෛර බවට පත් වෙනවා. දැන් විශ්වවිද්‍යාලයෙන් පේන්නේ තනිකරම දැන් තියෙන වෛරය පරිමහ ගැනීම. Tamanට අර දුන්නු පීඩාවලට වැඩිය Tamanට එන අනිත් අයට පින. ඒක පීඩා කරපු පිරිසම තමයි අර පීඩා කරන්නේ. එක්කෙනෙකුටවත් හිතන්නේ අනේ අපි මේක නතර කරන්න ඕන කියලා. ඇයි? අපිට කරපු දෙයට අනිත් අයට රිටර්න් එක දෙන්න ඕනේ. ඒ නිසා කවුරුත් අතහරින්න කැමති නැහැ. දැන් මේ ඒ නාවකවා දෙහෙම විඳවන වෙලාව ගිහින් ඇහුවොත් මේවා හරි අමානුෂිකයි, මේවා හරි නෑ, මේවා නැති කරන්න ඕනේ කියලා කතා කරයි. තව අවුරුදු 4-5කින් ගිහින් ඒ අයගෙන් ඉන්ටර්වියු කරොත් එහෙම එතකොට අර කතන්දර ටික ඔක්කොම අමතක වෙලා. දැන් තියෙන්නේ මොකද්ද? නෑ මේක අනිත් අයටත් දෙන්න. මේක ඊට පස්සේ ඉතින් ඒ අය තමයි කරන්නේ. අර විඳවපු පිරිස තමයි තව අවුරුදු 5-6කින් කරන්නේ. විඳවන වෙලාවෙ නම් කියයි මේවා හරි නෑ, මේවා අයින් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ අනිත් පිරිසට තමන්ට මේ අර විඳවපු ගතිය දෙන්න තමයි කැමති. ඒ වගේ එකක් තියෙන. ඒ අයට නිදහසේ ඇතුළට ඇවිල්ලා එහෙම ඉගෙන ගන්න දෙන්න කැමති නෑ. අපිත් කට්ටක් කෑවන උඹලත් ඒ කට්ට කන්න ඕනි. ඉතින් ඒ වගේ මානසිකත්වයක් මේ මිනිස්යන්ට තියෙන. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ මේ ගති ලෝකයෙන් අයින් වෙන්න අපි ලෝකයට ආශිර්වාද කරන්න ඕනි. ඒකයි ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය. තව කෙනෙකුට දුකක් කැමති වෙන්න එපා, සැප කැමති වෙන්න ඕනේ. ඉතින් මේ විදිහට මේ මෛත්‍රිය අපි වඩනකොට ආකල්ප මේ වශයෙන් අපි ගොඩාක් වෙනස් වෙන්න ඕනේ. ඒ ආකල්ප වෙනස් කරගෙන කරොත් තමයි මෛත්‍රිය නිසි ඵල අපිට නෙලා ගන්න පුළුවන්. නැත්නම් අපි ওই පොඩි කාලේ ඉඳලා සුවපත් වෙන්න ඕනේ කියලා ඉස්කෝලේ යන කාලෙත් කියනවා. ඉතින් අපි හැබැයි දන්නේ මේ මොනවා ඇයි ලෝකයා සුවපත් කරන්න ඕනේ. ඒකයි ලෝකේ ඇත්තටම දුක ඉන්නවද කියලා අපිට හිතාගන්න හරි අමාරුයි. අපිට චූටි දුක් ටිකක් තමයි පේන්නේ. කන්න බොන්න නැතුණාම, ලෙඩක් දුකක් ඇදුණාම, ඕ වගේ පොඩි චුට්ටි දුකක් තමයි පේන්නේ. සැබෑම දුක් අපිට පේන්නේ නැහැ. සැබෑම දුක් තියෙන්නේ කොහෙද? අභ්‍යන්තරිකව තියෙන්නේ. මිනිසුන්ට කන්න බොන්න නැතුණාට වැඩි ප්‍රශ්න ගොඩාක් ඇතුලේ තියෙනවා. අපි ඇත්තටම ඇහුවොත් එimhe අයින් කරලා දෙන්න කියන්නේ ඒවා කතා කරොත් එimhe හරියට එහෙම මගේ මේ හිතේ තියෙන ටික අයින් කරලා දෙන්න කියයි. ඒ තරමට ප්‍රශ්න තියෙන්නේ ඒව තුළ, මනස තුළයි තියෙන්නේ. ඒව නිසා තමයි පුජ්‍යලෝ සැබෑ ලෙස විඳවන්නේ. ඉතින් අපි නමුත් අපිට අර චූටි දේවල් තමයි මේ දුක හැටියට ලෝකයාගේ දැකලා තියෙන්නේ. ඉතින් ඒ ස්වභාවයෙන් මිනිස්සු අයින් කරන්න අපි යම් වෑයමක් කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල මේ කායික වශයෙන් නැත්නම් බාහිරව තියෙන දුක් දුම්නස් නෙවෙයි, ඊට වැඩිය අභ්‍යන්තරික වශයෙන් තමයි මහා අවුල් ගොඩක් තියෙන්නේ. අභ්‍යන්තරික වශයෙන් මිනිස්සු අපි කිව්ව එක විශාල විපත්ති ගොඩක ඉන්නේ. මේ බාහිර විපත්ති වලට වැඩිව හරි දරුණුයි. ඒ අභ්‍යන්තරිකව තියෙන ස්වභාවයේ අත්මුදවන්න තමයි අපි ලෝකයාට කරන්නේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා, සියලුම සත්වයෝ සුවපත් වේවා. එතකොට මෙන්න මේ මෛත්‍රී භාවනාව කරනකොට
බුදුරජාණන් වහන්සේ බොහෝ දුරට මේ මෛත්‍රී අපි භාවනාවක් වශයෙන් දියුණු කරනකොට කර්ණීයමෙත්ත සූත්‍රයේ මේ වාක්‍යය තමයි බොහෝ දුරට උන්වහන්සේ පාවිච්චි කරලා තියෙන්නේ සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා සියලු සත්වයෝ සුවපත් වේවා කියලා. එතකොට දීර්ඝ කියන්නේ කාලයක් අපි හොඳට මේක ප්‍රධාන කර්මස්ථානයක් හැටියට වඩනවා නම් අපි ඉඳගෙන ඉන්න ඉරියව්වල හිඳි වඩනවා නම් මෛත්‍රිය බුදුරජාණන් වහන්සේ නිතරම පෙන්වන්නේ දිශා වශයෙන් තමයි වඩන්න කියන්නේ මෙත්තා සහගතේන චේස ඒකං දිසං පරිත්වා විහෙරති කියනවා. මෛත්‍රී වඩනකොට අපි එක දිශාවක් අරගෙන මෙත්සිත වඩනවා කියනවා. අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වක වෛර නැති තරහා නැති සිතින් එක දිශාවක් අරන් ඒ දිශාවේ ඉන්න සත්‍යයන් අරමුණු කරගෙන තමයි අපි මේ සිත වඩන්නේ. ඒ විදිහට දිශා හතරට උඩට යටට තමයි මූලිකව බුදුරජාණන් වහන්සේ දේශනා තුළ තියෙන්නේ. ඒක අපි තව දස දිශා කියලාත් ගන්නවා. අනු දිශා වශයෙන් උත්තරම් වඩන්න පුළුවන්. ඒතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා තුළ හැම මොහොතෙම හැම දේශනාවම ගත්තොත් එහෙම තියෙන්නේ මේ දිශා වශයෙන් මෛත්‍රී වඩන්න තමයි උන්වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඒතර මේ දිශාවල ඉන්න සත්වය තමයි අපි සමස්තේම ගන්නවා. කර්ණීයමෙත්ත සූත්‍රයේ තියෙන දිට්ඨාවා අදිට්ඨාවා යේච දූරේ වසන්ති අවදිර භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා යේකේච පාන භූතත්ති තථාවා සාවරාවා අනවශේෂා දීගාවා මහන්ජිමාවා කානුකතූලා කියලා මේ විදියට මේ ලෝකේ යන්තාක් සත්වය වාසය කර තැතිගත් අය තැති නොගත් අය ඊළඟට දිග මාස උස කෙටි ඒ වගේම ළඟ මේ ඒ වගේ උපදින්න ඉන්න උපදලා ඉන්න මේ විදියට මේ ලෝකේ ඉන්න සියලුම දෙනා අපි මෙත්සිත වඩන්න සමස්තේම කැටි කරගෙන තමයි ඊට පස්සේ තමයි සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා කියලා සියලුම සත්වයෝ සුවපත් වේවා කියලා. ඒ වාක්‍යයෙන් වඩන්න අපල නැත්නම් වෛර නැත්තෝ වේවා තරහ නැත්තෝ වේවා ඊර්ෂ්‍යා නැත්තෝ වේවා දුක් පීඩා නැත්තෝ වේවා ඒ විදිහට මෛත්‍රී වඩන්න පුළුවන්. ඉතින් ගොඩාක් ක්‍රම තියෙනවා. නමුත් අපිට බුද්ධ දේශනාවක් හැටියට මේ වචනය අරගෙන මෛත්‍රී සිත වඩන්න පුළුවන්. සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා. එතකොට අපි ඒක දිශාවක් අරන් ඒ දිශාවට තමයි මේ සිත වඩන්න ඕනේ. මේ ඉන්න දිශාවේ අපි නැගෙනහිර දිශාව නම් නැගෙනහිර දිශාව අරමුණු කරගෙන සමහරට ඉඳ ගන්නකොට නැගෙනහිරටම ඉඳ ගන්න ඕනේ කියන මේකකුත් නැහැ. නමුත් අරමුණක් හැටියට ගන්න ඕනේ නැගෙනහිර දිශාව. එතකොට නැගෙනහිර දිශාව අරන් මේ නැගෙනහිර දිශාවේ යම්තාක් සත්‍යයන් ඇද්ද දැක්ක නොදැක්ක උස මහත කෙටි ආදී වශයෙන් මේ සියලුම සත්‍යයන් අපි දකින්න ඕනේ දුකටපත් වෙච්ච අය හැටියට දකින්න ඕනේ. මේ අය විපතට ලක් වෙච්ච පිරිසක් හැටියට දකින්න ඕනේ. අපිට අරමුණු වශයෙන් ආරම්භයේදී අපි ගන්න පුළුවන් මේ දිශාවෙන් යම් තාක් අය දුකට පත්වලා ඉන්නේ මොකක් නිසාද කෙලෙස් කියලා. කෙලෙස් කියන්නේ හරියට අපි දකින්න ලෙඩක් වගේ. කෙලෙස් කියන්නේ අන්ධකාරයක් වගේ. කෙලෙස් කියන්නේ මේ අන්දවීමක් මේ විදියට ඒ කෙලෙස් වල ස්වභාවය අරමුණු කරගෙන මෙන්න මේ දිශාවේ ඉන්න සියලුම සත්‍යයන් මේ ස්වභාවයට පත් වෙලා ඒ නිසා අය මේ ස්වභාවයෙන් නැති වෙලා මේ අය සුවපත් පුජ්‍යලෝ බවට පත් වේවා. සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා. සිංහලෙන් කියනවා නම් සියලුම සත්වයෝ සුවපත් වේවා. ඒ හිතම අපිට දිගටම දියුණු කරන්න පුළුවන්. අර ආරම්භයේදී අපි නිතරම අනුමුණ කරගන්න ඕනි වරින් වර මම මේ නැගෙනහිර දිශාවේ සියලුම සත්වයන්ට මේ සිත වඩන මේ නැගෙනහිර දිශාවේ යන්තාක් සත්‍යයක් නැද්ද තැති ගන්න තැතිගත් උස මහත කෙටි ඊළඟට දැක්ක නොදැක්ක යම්තාක් සත්වයන් ඇද්ද ඒ සියලුම සත්වයෝ දුකට පත්වලා ඉන්නේ මේ කෙලෙස් රෝග නිසා කෙලෙස් අන්ධකාරය නිසා. අනේ මේ අනතුරෙන් මේ විපතින් මේ ලෝකයාම දුර වෙලා ලෝකයාම සුවපත් පුජ්‍යලයෝ බවට පත්වේවා. සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා. සිංහලෙන් කරනවා නම් සියලුම සත්වයෝ සුවපත් වේවා. ඒක දිගටම කරන්න. ඉතින් නිතරම සියලු සත්වයෝ සුවපත් වේවා. සියලු සත්වයෝ කිනොට අපේ මනසට එන්න ඕනේ මේ දැක්ක නොදැක්ක යන්තාක් මේ දිශාවේ සත්‍යයන් ඇද්ද ඒ සියලුම සත්වයෝ සුවපත් වේවා කියන මේ අයගේ මේ පත් වෙලා තියෙන මේ දුකින් ඒ අය නිදහස් වේවා. එකක් ගන්න පුළුවන් නම් මේ කෙලෙස් රෝගයන්ගෙන් නිදහස් වේවා. කෙලෙස් අන්ධකාරයෙන් මේ අය නිදහස් වේවා. මේ විදිහට අරමුණු කරගෙන
කරගෙන අන්න ලෝක සත්වයාට මේ සිත දියුණු කරන්න පුළුවන් එක දිශාවක් අරගෙන. ඒතර බුදුරජාණන් වහන්සේ මෛත්‍රී වඩනකොට සංඝ ධම්ම සූත්‍රය කියනවා දැන් අපි දිශාවකට මේ අපි මේ දිසාවක් අරමුණු කරන නැත්නම් දිසාවකට අපි හැරිලා හග්ගෙඩියක් කරන් අපි පින්බහම මොකද වෙන්නේ අර හග්ගෙඩි හඬ මුළු දිසාවම පැතිරිලා යනවා අපි කියන්නේ කෝ වෙනවා වගේ අර හග්ගෙඩි හඬ මොකද වෙන්නේ අර දිසාව කවර් වෙනවා හඬට මේ දිසාවට වැඩි අපි පතුරවන දිසාව තමයි නැත්නම් අපි පුමන දිසාවට තමයි අර ඉරුජුම හග්ගෙඩි හඬ විහිදිලා යන්නේ පිටිපස්සට වැඩි අපි පිමින පැත්තට ආන්නේ වගේ මේ මෛත්‍රී වඩනකොටත් අපි ගන්න දිශාවට තමයි අපේ මේ සිත අපි දැන් මේ සිත වඩනවා කියලා කියන්නේ මෛත්‍රී වඩනවා පාලියෙන් කියන්නේ විප්පහාර කියන්නේ පතුරවනවා කියලා කියන්නේ. ඒතර අර හඬක් පතුරවනවා වගේ හග්ගෙඩි හඬ පතුරනකොට එකෝ වෙලා යනවා වගේ අපේ හිත අපේ විදිහට අරමුණු කරගන්න. සබ්බේ කියනකොට අර අපි නිකන් හඬ නිකන් ලෝකෙට පැතිරලා යනවා වගේ හිතනවා. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා සියලු සත්වයෝ සුවපත් වේවා අපේ කර මනසින් නිකම් මේ ලෝකයට මේ හඬ පැතිරිලා යනකම ලෝක සත්වයාට අපි මේ සෙත් කිරිල්ලක් කරන්නේ ඒකයි මෙත් කරනවා කියන්නේ සෙත් කරනවා කියන එක. ඒකේ ප්‍රතිවිරුද්ධව නැත්නම් දෙස් තියනවා කියන එක. දෙස් තියනවා කියන එක තමයි ප්‍රතිවිරුද්ධ වචනේ. එතකොට හිතින් අපි ලෝකයට ආශිර්වාදයක් කරනවා සීලම සත්වයෝ අන කවුරුද වෙන්න ඕනේ සුවපත් අය වෙන්න ඕනේ. ඒතකොට සුවපත් වෙන්න හේතුත් අපි දකින මේ අය මේ වගේ විපත්ති දුක් වලට වැටිලා ඉන්නේ මේ ස්වභාවයෙන් මේ දිශාවේ ඉන්න සියලුම සත්‍යයන් නිදහස් වෙන්න කියලා අර දිශාව අරගෙන අපිට කරන්න පුළුවන්. ඉතින් ඒක අපිට එක භාවනා ආසනයකදී ඕන කරන්න පුළුවන් සම්පූර්ණ දවස් කීපයක් ඕනනම් එහෙම කරන්නත් පුළුවන් කිසිම ගැටලුවක් නැහැ පුහුණු වෙනකොට අපිට දවස් කීපයක්ම කරන්න පුළුවන්. ඒතර වැඩිපුර අපි වරින් වර පුළුවන් තරම් මේ අර අරමුණ ගන්න ඕනේ. ඉතින් පළමුවෙන්ම අපි භාවනාවට ආරම්භ එම වඩනකොට ඉස්සල්ලාම ඉන්න ඉරියව්වට හොඳට සිහිය පිටව ගන්න ඕනේ. මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා. ඊළඟට ඉන්න ඉරියව්වට හොඳට සිහිය පිටවගෙන ඇයි මම මේ ඉඳගත්තේ? මොකද අපි සිහිය නිතරම අවදිමත් කර ගන්න ඕනේ. එතන මම මේ ඉඳගත්තේ භාවනා කරන්න. ඊළඟට භාවනාවේදී ආනිසංසත් පොඩ්ඩක් සිහි කරන්න ඕනේ. භාවනා කිරීම තුළින් මට ජීවිතයේ සිත සාන්තිය සැනසෙල්ල ඇති වෙනවා. කායික මානසික දුක් පීඩාවල් දිරු වෙලා ජීවිතයේ කායික මානසික සැපය සැනසෙල්ල උදාපත් වෙනවා. ඒ විදිහට භාවනාවේ ආනිසංස ටික සිහි කරනවා. සිහි කරලා අද දිනේදී මම මේ මුළු ලෝකයටම මෙසිත පතුරන ලෝක සත්‍යයට මෛත්‍රී භාවනාව දිනු කරනවා. ඔන්න මෛත්‍රියත් පොඩ්ඩක් ආනිසංස හිතන්න පුළුවන්. මේ මෛත්‍රිය දිනු කරොත් මේ හිතේ තියෙන දේශේ වෛරය තරහ මනාපකම් කියන මේ මානසික 10 මානසික පිච්චිලි දැවිලි නැති කරලා ජීවිතේ සුවපත් කරගන්න සාහනයටපත් කරගන්න පුළුවන් මේ මෛත්‍රී භාවනාව තුළින්. ඒ නිසා මම හොඳ සිහියෙන් කල්පනාවෙන් මේ දිශාවේ ඉන්න සියලුම සත්වයන්ට මේ සිත වඩනවා. එතන මේ දිශාවේ අන්තාක් සත්‍යයන් වාසය කරනවාද තැතිගත් ඇතිනුගත් උස මහත කෙටි ඒ වගේම දැක්ක නොදැක්ක උපදින්න ඉන්න උපදිලා ඉන්න යම් තාක් සත්වයක්ද මෙන්න මේ ලෝකේ ඉන්න මේ දිශාවේ ඉන්න මේ සියලුම සත්වයෝ සුවපත් වෙන්න ඕනේ. මොකද මේ අය කෙලෙස් නිසා දුකටපත් වෙලා තියෙන්නේ. කෙලෙස් රෝග නිසා දුකටපත් නැත්නම් කෙලෙස් නැමැති අන්ධකාරය නිසා මේ අය දුකටපත් වෙච්ච පිරිසක්. කායික වශයෙන්ුත් මේ අය දුකටපත් වෙලා මානසික වශයෙන්ුත් දුකටපත් වෙලා බාහිර දේවල් නිසා දුකටපත් වෙලා ආධ්‍යාත්මික ස්වභාවය නිසා දුකටපත් වෙලා ඒ නිසා මෙන්න මේ සියලුම සත්වයෝ සුවපත් වේවා කියලා ඊට පස්සේ මේ සිත වඩනවා සියලු සත්වයෝ සුවපත් වේවා. ඉතින් අපි සමාධියට බර වෙන විදිහට වඩනවා නම් ඒකම දිගට වඩන්න තියෙන්නේ සියලු සත්වයෝ සුවපත් වේවා. හැඟීම නමුත් එන්න ඕනේ සියලු සත්වයෝ කිනොත් මේ දිශාවෙන් යන් තාක් සත්‍යයන් ඇද්ද ඒ සෑම සත්වයෙන්ම සුවපත් භාවයට පත්වේවා. මේ අයගේ තියෙන මේ දුකින් මේ අය නැත්නම් මේ පීඩාවලින් මේ අය නිදහස් වේවා කියලා අන්න ලෝකයට මේ සිත දියුණු කරන්න පුළුවන්. එතකොට ඒ දිශාවට අර විදිහට හග්ගෙඩි හඬක් පිමිනවා වගේ සංක ධම්ම සූත්‍රය උන්වහන්සේ පෙන්නනවා. හග්ගෙඩි හඬක් දිශාවකට පිමිනකොට ඒ දිශාව කවර් වෙනවා වගේ හඬෙන් තමන්ගේ මෙත් සිතින් අර මුළු ඒ දිශාවම කවර් වෙන විදිහට වඩන්න ඕනේ. එතකොට මේ මෛත්‍රිය මෙහෙම වඩනකොට කියන්නේ අප්පමාන චේතෝ විමුක්ති කියලා කියන්නේ.
අපමාන කියන්නේ දැන් අපේ හිතේ මෛත්‍රී සිත වශයෙන් වෛරය තරහමනාප කියන ඒකේ ප්‍රමාණයක් නැහැ. මේ ඉන්න කොටසකට විතරක් සෙට් කරනවා නෙවෙයි. අපේ සම්පූර්ණ මුළු හදවත අර අම්මා කෙනෙක් දරුවෙකුට දක්වන ඒ සෑම ස්වභාවයම අපි මේ මුළු ලෝකෙට හදවතින්ම කරන වැඩක්. මොකද අපි කල්ැතුව දැන් මේ ලෝකයා මොකටද පත්වලා ඉන්නේ? දුකට පත්වෙච්ච පිටසක් හැටියට අපි සාමාන්‍ය දැන හඳුනගෙන තමයි මේ වැඩේ කරන්නේ. ඒකයි. ඒතර අපි ඒ වගේ අනතුරු පෙන්නවා මේ ලෝකයා දුකට පත්ලා ඉන්න ස්වභාවය. ඒ නිසා දැන් මේ හදවතින්ම කරන දෙය. ඒ නිසා ඒක ඒ හදවතින් ලෝකයාට සානුකම්පිත භාවයේ ඒකේ ප්‍රමාණයක් නැහැ සමානලට. මොකද ඔක්කොම එක හා සමානව අපිට පේන්නේ. මේ දකින්න නොදකින්න උස මහත ඔය නොන් කොච්චර ගත්තත් ඔක්කොම ඉන්නේ එකම මොකද ලෙඩක් හැදුනොත් උස මහත ભેදයක් නැහැ, කුල ભેදයක් නැහැ. ලෙඩේ කාටත් එක හා සමානයි. එතකොට මේ කෙලෙස් නිසා මේ විඳවිල්ල මේ සංසාරගත සත්‍ය ඔක්කොටම එකම ස්වභාවයක් තියෙන. ඉතින් ඒ ස්වභාවයෙන් හැමෝම මුදවන්න තමයි අපි ගන්න. ඒ නිසා අපි හිත ගත්තොත් හරි නිකම් පටු හිතක් එහෙම නේ කොටසක් සුවපත් කළා කොටසක් මේවා කරන්න එහෙම එකක් නෑ. එහෙම කරොත් ඒක මෛත්‍රියක් වෙන්නේ නෑ. මෛත්‍රිය වෙනකොට ඒ හැමෝටම එක හා සමාන වෙන ಜಾති ආගම් කුල බෙද සිංහල අයට විතරක් මෛත්‍රිය කරනවා. දෙමළ අයට කරන්නේ මෛත්‍රියේදී එහෙම ભેද කරන්න බෑ. ප්‍රමාණයි. එතකොට අපමාන චේතු විමුක්ති වෙන්නේ අපමාන චේතු විමුක්තියක්. ඒ තමන්ගේ වර්ගයට විතරක් සෙට් කෙරිල්ලක් විතරයි වෙන්නේ. ඒ අපමාන කියන්නේ එහෙම ප්‍රමාණයක් කරන්නේ නෑ. අහවල් ජාතින් විතරක් සුවපත් වෙන්න ඕනේ. මුස්ලිම් දෙමළ එහෙමනම් වෙන්න එපා. එහෙම එකක් නෑ. හැම වර්ගයාම එකයි. මොකද හැමෝම වැටලා ඉන්න එකම ස්වභාවය. ඉතින් ඒ නිසා ඒ මෛත්‍රී සිත වඩනකොට අපේ අපමාන වශයෙන් ගන්නේ නෑ. නැත්නම් මගේ තරහකාරයන්ට හැර අනිත් ඔක්කොම සුවපත් වෙන්න. තරහකාරයන්ට නම් කිසිම සුවපත් භාවයක් නැන් ලැබෙන්නේ නැහැ. මොකද ඒ කට්ටිය මට කරපු දේවල් වලට දනුහම් ලැබෙන්න ඕනේ. ඒක තියෙන රිද්දන්න ආශාවක් තිබුණොත් අපි කවුරුත් රිද්දන්න යන්නේ නැහැ. මොකද රිද්දන්න අවශ්‍ය නැහැ. මොකද ලෝකයා දුකටපත් වෙලා ඉන්න අපි අමුතුවෙන් රිද්දන්න අවශ්‍යතාවයක් නැහැ. කෙනෙක් අපිට වැරද්දක් කරපු කෙනෙකුට අනිත් අය ගහලා අපිට ගෙනල්ලා දෙන්නොත් ඉතින් මේ මැරිච්ච වගේ කෙනෙක් ගහන්න කියලා අපි ගහන්න යන්නේ නෑ. අපි එයාට බොහොම දුක හිතෙනවා. ඒ වගේ තමයි අපි දකින්නේ. අපේ කෙනෙකුට දනුවම් දෙන්න දෙයක් නැහැ. ඒ අය තමන් කරගන්න දේවල් වලින් දනුවම් හොඳටම ලබාගෙන කෙලෙස් හිතක් ඇති කරගන්නවා. ඒ කට්ටිය මහා කරවලකට විපතකට ගිහිලා තියෙනවා. ඒ නිසා අපි එයාට මුකුත් දනුවම් කරන්න දෙයක් නෑ. අපි බලන්නේ ඒ තැනින් ගලවන්න. මොකද අපිට වෙච්ච හානියට වැඩිය 100,000 ගුණයකින් හානියක් එයාට වෙලා. ඒ නිසා තමයි අපි එක පුද්ගලයා අරගෙන එහෙම කරන්නේ නෑ. මොකද කොටසකට අපි මෙත් සවදන්න කොටසකට නොවැඩ හිටියොත් ඒක අන්න අපමාන චේතෝ විමුක්ති වෙන්නේ නෑ. මෛත්‍රිය කියන එක තමයි අපමාන චේතෝ විමුක්ති කියලා. එතකොට ඒ වගේම අර පුජ්‍ය සත්වයේ වශයෙන්ුත් ඒකයි ප්‍රමාණයක් නැහැ. ඒකයි මේ දැක්ක නොදැක්ක උස මහත ඔක්කොම අරගෙන තමයි මේ සිත වඩන්නේ. දිශාවේ ඉන්නවන යන්තාක් සත්වයෝ ඒ හැමෝම අරගෙන අපි මේ සිත වඩනවා. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා. ඒකයි මේකට අපමාන චේතු විමුක්ති කියන්නේ. මේකේ කිසිම ප්‍රමාණයක් ගන්නේ නැහැ. මොනම ආකාරයකින්වත් ප්‍රමාණ නැහැ. හැම පැත්තෙම අප්‍රමාණ. අපේ හදවතින් දක්වන මේකත් අප්‍රමාණයි. අර මාතා යතානියම් පුත්තං ආයුෂා ඒක පුත්ත මනුරක්කි ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං. පරිමාණ කියන්නේ සීමාව ප්‍රමාණයක්. අපරිමාණ කියන්නේ සීමාවක් නැහැ. ඒකයි අම්මා දරුවන්ට සීමාවක් නැහැ. දියුණුවේ සීමාවක් නැහැ. ලැබීමේ සීමාවක් නැහැ. හැම දෙයක්ම සීමා රහිතව යාට කරන සමාව දීමේ සීමාවක් නැහැ. ඒ වගේ තමයි අපි ලෝක සත්‍යයටත් ඒකයි. කිසිම දෙයකින් සීමා කරගෙන නැහැ. හැම දෙයක්ම අසීමිත. ඒකයි අප්‍රමාණ කියලා කියන්නේ. ඒකයි මාන සම්භාවයේ අපරිමාණම්. පරිමාණ කියන්නේ සීමා සහිත කරගෙන. අපරිමාණ කියන්නේ කිසිම සීමාවක් කිසිම දෙයක නැහැ. ඒකයි. ඉතින් ඒ නිසා අප්‍රමාණ වූ සිතකින් තමයි ඒකයි මෙතන වචනයෙන්ම කියනවා මහග්ගතේන අපමානෙන් අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විරතින. මෙත්තා සහගතේන චේසා විපුලේන කියන්නේ මහත් වූ කියන එකයි. විපුල කියන්නේ මහග්ගතේන කියන්නේත් මහත් වූ කියන. ඊළඟට අපමාන කියන ප්‍රමාණ ඉක්මවා ගිය. සත්‍යයන් වශයෙන් ප්‍රමාණයක් නැහැ. හැම පැත්තෙම ප්‍රමාණයක් නැහැ. සෙට් කිරිල්ලෙත් මෙවන කොටසකට හොඳට සැප ලැබෙන්න ඕනේ. සැපසේ ජීවත් වෙන අයට පොඩ්ඩක් ලැබෙන්න ඕනේ. එහෙම මේක නැහැ. කිසිම දෙයක එකයි අඩුවක් නොකර කරනවා. වෛර නැති තරහ නැති සිතින් තමයි එහෙම ලෝකයට සෙත ප්‍රාර්ථනා කරන්න. මොකද ලෝකයා කැමති සැපේට නිසා ඒ සැප කැමති ලෝකයට හැමෝටම සැපවත් ජීවිතයක් ලැබෙයි. සබ්බේ සත්තා
භවන්තු සුඛිතත්තා සියලුම සත්වයෝ සුවපත් වේවා කියලා අපි අන්න මේ සිත දියුණු කරන්න පුළුවන්. ඉතින් අපි ඒක පොඩි වෙලාවක් ඕන කෙනෙකුට කරන්න පුළුවන්. නැත්නම් මුල භාවනා ආසනෙ මෙහෙම කරා කියලා ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අපිට පුළුවන් අනිත් දිශාව ගන්න පුළුවන්. දෙවෙනි දිශාව ගන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි දිශාව, හතරවෙනි දිශාව ගන්න පුළුවන්. මේ නැගෙනහිර දිශාව, ඊළඟට උතුරු දිශාව, ඊළඟට බස්නාහිර දිශාව, දකුණු දිශාව විදිහට අපිට කැමති විදිහට දිශා ගන්න පුළුවන්. ඒ දිශා අරගෙන අපිට වඩන්න පුළුවන්. ඊළඟට ඉටි උද්ද මදෝ තිරියන් ඒ වගේ මේ උඩ යටත් කරනවා. උඩ ඉන්න සත්වයන්ට යට ඉන්න සත්වයන්ට උඩගත්තොත් එම දිව්‍ය ලෝක ඉඳලා බ්‍රහ්ම ලෝක දක්වාම අපි අරමුණු කර ගන්නවා. යටගත්තොත් එම නිරේද ආදී ඒ ලෝක අරමුණු කරගෙන කරනවා. ඒතර මේ ලෝක හැමෝම ඉන්න අය අපි යන දුකටපත් වෙලා ඉන්න අය හැටියට තමයි දකින්න කොහොම සුවපත් වෙන. දැන් අපි ගත්තොත් දෙවියන්ට මොකද සුවපත් දෙවියෝ සැපසේ ඉන්නවා කියලා හිතන්නේ. ඒතර දෙවියන් කෙලස් තිනකන් කිසිම දෙවිය සැපසේ ජීවත් වෙන්නේ අය දුකට පත් වෙනවා. ඉතින් බ්‍රහ්මිය වුණත් එහෙමයි. ඉතින් මේ ලෝකේම අය සුවපත් වෙන්න ඕනේ. මේ කෙලස් නැතුණු දාට තමයි අන්න හැමෝම සුවපත් පුජ්‍යල බවට පත් වෙන්නේ. තෙක් ඒ අය සැබෑ සුවපත් පුජ්‍යලියෝ නෙවෙයි. తాවකාලික යන් සුව සහන ලැබුවට ඒ අය සදාකාලික වශයෙන් සුව සහන ලබන අය වෙන්නේ නැහැ. ඒතර මෛත්‍රී සිත වඩනකොට අපි මේ විදිහට කිසිම වශයෙන් මේ සත්‍යයන් වශයෙන් ප්‍රමාණ ගැනීම මුකුත් නැතුව මුළු ලෝකයටම අපිට ওই විදිහට මෙසිත වඩන්න පුළුවන්. එතකොට මේ මෛත්‍රී භාවනාව බුදුරජාන් වහන්සේ අපිට ඉන්න ඉරියව්වේ විතරක් නෙමෙයි මේ සතර ඉරියව්වේම කරන්න පුළුවන් භාවනාවක් හැටියට දේශනා කරන මේක ඉරියව් හතරෙම කරන්න පුළුවන්. එතකොට ඉඳගෙන ඉන්නකොට තමයි අපි ওই විදිහට සාමාන්‍යයෙන් කරන්නේ. ඉඳගෙන ඉන්නකොට නිතරම දිශා වශයෙන් මෛත්‍රී වැඩිම තමයි බුදුරජාන් වහන්සේ මේක ගැඹුරට මෛත්‍රී භාවනාව දියුණු කරගන්න කෙනෙකුට දිශා වශයෙන් ওই විදිහට වඩන්න පුළුවන්. දිශා 10 වශයෙන් උත් කැමති නම් කෙනෙකුට වඩන්න පුළුවන්. ඒ වගේම මේක ඉරියව් හතරෙම අපිට ඕන වඩන්න පුළුවන්. ඉඳගෙන ඉන්න ඉරියව්වේ වඩන්න පුළුවන්. හිටගෙන ඉන්න ඉරියව්වේ වඩන්න පුළුවන්. ඇවිදින ඉරියව්වෙත් පුළුවන්. ඊළඟට හාන්සි වෙලා වඩන්නත් පුළුවන්. එතකොට ඉරියව් හතරම පාවිච්චි කරන්න පුළුවන්. ඒක කර්ණිමිත්ත සූත්‍රයේ තියෙන්නේ තිට්ටං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්ද. මේ තීන මිද්දය පහ වෙලා තියෙන හැම මොහොතෙම පුළුවන්. ඒකයි තීන මිද්ද આવොත් තමයි මෛත්‍රියේ වඩන්න බැරි. එහෙනම් විගත තීන මිද්ද කියන්නේ තීන මිද්ද නැති. ඒ කියන්නේ අපි ඇහැරිලා ඉන්න හැම මොහොතේම මෛත්‍රිය වඩන්න පුළුවන්. ඇහැරිලා ඉන්න කොතෙද්ද ඒ හැම මොහොතේම මෛත්‍රී සිතින්ම වාසය කරන්න පුළුවන්කම තියෙනවා. ඒතර අපි අර කිය මෛත්‍රිය කියන්නේ නිතරම නිවස වෙන්න ඕනි. ඒතර මෛත්‍රී සිත තුළම අපි ඉරියව් හතරේම ඉන්න ඕනි. ඒතර තමයි ඒක අපිට ප්‍රබල ලෙස දියුණු කරගැනීමේ හැකියාව තියෙන. ඉරියව් හතරම අපි නිතර මෛත්‍රී සිත පුරුදු කරන්න අපිට භාවිතා කරන්න පුළුවන්. ඉඳගෙන ඉන්න ඉරියව්වෙත් හිටගෙන ඉන්න ඉරියව්වෙත් නිදාගෙන ඉන්න වෙලාවෙත් ඒ වගේම ඇවිදින ඉරියව්වෙත් කියන මේ ඉරියව් හතරම පුළුවන්. දැන් සක්මන් භාවනා කරන කෙනෙකුට මෛත්‍රී සිතින්ම සක්මන් භාවනා කරන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් සක්මන් භාවනා කරනකොට අපි ඉරියව් විතරනේ සක්මන් කරනවා කිව්වොත් ඉරියව් තුල සිය පිටව ගැනීම තමයි අපි හිතන්නේ සක්මන් භාවනාව කියලා. ඒකට සක්මන් භාවනාව කියන්නේත් අපිට මෛත්‍රී භාවනා කරන්නත් පුළුවන්, බුදුගුණ භාවනා කරන්නත් පුළුවන්, ආනාපාන සතිය වැනි සියුම් භාවනා සමහරලාට කරන්න නැහැ. අනිකුත් අපිට භාවනාවන් අපි මරණ සතිය ඔක්කොම අපිට මේ සක්මන් භාවනාවේදීත් කියන්න පුළුවන්. ද මෛත්‍රී බුද්ධානුස්සතිය ආදී දේවල් වලට කියන සබ්බත්තික කර්මස්ථාන කියලා. සබ්බත්තිකය කියලා කියන්නේ හැම තැනම වඩන්න පුළුවන්. ඒකයි. ඕන තැනක වඩන්න පුළුවන්. ඕන ඉරියව්වකින් කරන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ඒවට කියන සබ්බත්තික කර්මස්ථාන කියලා. මේ මෛත්‍රිය කියන්නේ සබ්බත්තිකයි. හැම තැනදීම හැම වෙලෙම වඩන්න පුළුවන්. ඒකයි විගත තීන මිද්ද කියන්නේ ඒකයි. ඇහැරලා ඉන්නේ කොතෙද ඒකයි උදේ නැගිට වෙලේ ඉඳලා නිින්ද යනකම්ම අන්න වඩන්න පුළුවන් භාවනාවක් තමයි මෛත්‍රී භාවනාව. ඉරියව් හතරේම අපිට ඒක දියුණු කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා මේ සිත දියුණු කරනකොට අපිට ඒ ක්‍රමයට දියුණු කරගෙන යෑමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපිට මේක කිසිසේත්
මන් දැන් සක්මන් කරන්න යන්න ඕනි දැන් මං මෛත්‍රී නතර කරන්න එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම නැත්නම් දැන් භාවනා ඉඳගෙන ඔන්න භාවනා කරා දැන් ඉතින් මම භාවනාව නැගිටිනවා කියලා නතර කරලා එහෙම නැගිටින්න අවශ්‍යතාවයක් නැහැ. ඉඳගෙන ඉන්න ඉරියව්වේ වඩපු මේ සිත අර හැම මොහොතේම අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපිට මේ මොහොතට ඒ කරන ඉරියව් පිළිබඳ පොඩ්ඩක් සිහිය පිටවගෙන අපි දැන් මෙතන ඉඳලා ආයෙමත් මම මෛත්‍රී වඩනවා කියලා අපිට වර්තමානයේට හිත ගෙනල්ලා පුළුවන්. දැන් මම මෙතෙක් වෙලා ඉඳගෙන භාවනා කරා ඊට පස්සේ හොඳට සිහිය පියන දැන් මම ඇවිදින්න ගමන් කරනවා. එතකොට මම මේ ඇවිදින හැම ඉරියව්ව තුලම මෙස් සිතින් වාසය කරන. එතකොට සාමාන්‍ය විදිහට පියවර තබමින් අපි මෙස් සිතින් ඒ ගමනක් යනවනම් යන්න පුළුවන්. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලුම සත්වයෝ සුවපත් වේවා. සක්මන් කරනකොටත් අපිට මේ විදිහටම පුළුවන්. සාමාන්‍ය අපි සක්මන් කරන විදිහටම සක්මන් මළුවට ගිහිල්ලා ඉස්සල්ලාම ඉන්න ඉරියව්වට සිහිය පිටවන. දැන් මම මේ මොහොතේ හිටගෙන ඉන්නේ. දැන් මම මේ මොහොතේ සක්මන් භාවනා කරනවා. අද මම මේ සක්මනේදී මුළු ලෝකයට මේ සිත පතුරවනවා ලෝක සත්වයාට. ඒ වෙලාවට අපිට දිශා වශයෙන් අරමුණු කරන්න බෑ. ඒ නිසා සමස්ත ලෝක සත්ව අරගෙන ඒ වෙලාවට අපිට පුළුවන් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන මේ සිත පතුරවන්න පුළුවන් සියලුම සත්වයෝ සුවපත් වේවා කියලා අපි මේ සිත අපිට පුරුදු කරන්න පුළුවන්. සබ්බේ සත්තා භව. එතකොට පියවරවල අර අපි ඉරියව් තියෙන විදිහේ බොහොම සාන්ත විදිහට ඉරියව් තියෙනවා. වේගෙන් යන්නේ නැතුව හදිසිය යන්නේ නැතුව සාමාන්‍ය විදිහට මේ බොහොම ඉරියව් හිමීට තිබෙන. හැබැයි ඉරියව් වලට නෙවෙයි සිහිය පිටව ගන්නේ. මෙස් සිත ඒකයි මෛත්‍රී සිත තමයි අධිෂ්ඨාන කරන්නේ. සිහිය පිටව ගන්න මේ සිත ලෝක සත්වයාව සුවපත් කරන්න ඕනි කියන හැඟීමෙන් තමයි අපි කරන්නේ. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්. ඉතින් වරින් වර අපි ඒක ඉස්මතු කරගන්න ලෝකයා අර විදිහේ දුකටපත් වෙච්ච පිරිසක් හැටියට අපි දකින්න ඕනි. තමන්ගේ මනසේ මේ ලෝකේ අන්තාක් සත්වයෝ ඇද්ද නොදැක්ක උස මහත කෙටි ආදී මේ හැම කෙනෙක්ම කෙලෙස් රෝග නිසා දුකටපත් වෙලා තියෙන. කෙලෙස් අන්ධකාරය නිසා නොමේරු භාවයේ නිසා ලපටි ගති නිසා මේ ලෝකයා පුදුමාකාර දුකට පත්ලා ඉන්නේ. මෙන්න මේ ගති නැති වෙලා මේ අය යහපත් සුවපත් පුජ්‍යලෝ බවට පත් වේවා. සබ්බේ සත්තා භවන්තු සුවපත් භවන්තු සුඛිතත්තා සියලුම සත්වයෝ සුවපත් වේවා කියලා අපි සාමාන්‍ය විදිහට අර පියවර තීමේ මේ සිතින් අපිට මේ සක්මන් භාවනා කරන්න පුළුවන්. ඉතින් කෙරවට ගියන් පස්සේ නතර වෙන බව සීකලා ආය හැරිලා ආය සිහිය පිටවගෙන ආයෙත් මේ සිතින් මේ පැත්තට සක්මන් කරන්න පුළුවන්. විදිහට මෛත්‍රී භාවනාවෙන්ම මුළු සක්මන් භාවනාවම දියුණු කරන්න පුළුවන්. එතකොට අය අපි හිටගෙන ඉන්න වෙලාවක අපි කිමු සමහරලාට අපි හිටගෙන ඉන්න අවස්ථාවක් තියෙනවා. ඒ වෙලාවෙත් මෛත්‍රී වඩන්න පුළුවන්. බස් එකකට සමහරලාට අපි හිටගෙන ඉන්නවා. ඉතින් ඒ වෙලාවෙත් දැන් අපි හිතනවා බස් එක පාරක් වුණොත් අපෝ අපරාධ කාලේ අපේ කාලේ ඉවරයි නේද? නමුත් අපි හරියට ගත්තොත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වෙලාවේ ඔන්න මෛත්‍රී වඩන්න පුළුවන්. හිටගෙනම භාවනා කරන්න පුළුවන්. ඉතින් අපිට භාවනා කිව්වම සාමාන්‍ය මතක් වෙන්නේම ඉරියව්වනේ. අපි දැන් ඉඳගෙන ඉන්න ඉරියව්වට තමයි භාවනාව කියන්නේ. කෙනෙක් භාවනා කරනවා කිව්වොත් අපිට මතක් වෙන්නේ මොකද්ද? පරියන්කේ ඉන්න බව. ඒකයි. දැන් අන්න අර හොඳටම භාවනා කරනවා කිව්වොත් එimhe අපිට එකපාරට චිත්‍ර රූපයක් එන්නේ මොකද්ද? S2 පියාගෙන මේ පරියන්කේ ගහගෙන ඉන්නවා තමයි අපේ මනසට පේන්නේ. ගිහින් බැලුවාම හිටගෙන හිටියොත් එහෙම එයා තාම භාවනා කරන්නේ හිටගෙන ඉන්නවා කියයි අපි නේද? ඒතර අපි ඒ වගේ අර ඒවා අර්ථ වැරදි විදිහට තමයි සමහරලාට මේවා කරන්නේ. මොකද භාවනාව කියන්නේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව විතරක් නෙවෙයි සතර ඉරියව්වෙම කරන දෙයක්. ඒතර මෛත්‍රිය කියන්නේ ඉරියව් හතරෙම කරන්න පුළුවන්. ඒතර හිටගෙන ඉන්නකොටත් අපිට කිසිම බාධාවකින් තොරව මේ සිත වඩන්න පුළුවන්. මේක ඇස් අරගෙන හිටියත් ප්‍රශ්නයක් නැහැ. වහගෙන හිටියත් ප්‍රශ්නයක් නැහැ. වහගෙන ඉන්නේ අපිට අරමුණු වලට උනහම ලේසි නිසායි. ඉතින් මේ පාරක ආදී ඉන්නකොට ඇස් වහගන්න නැති වුණත් අපිට පුළුවන්. මොකද අපි කෙනෙකුට වෛර කරනකොට ඇස් වහගෙන වෛර කරන්නේ නැහනේ. ඇස් අරගෙනම තමයි අනිත් අය පේන්නේ නැහනේ. මෙයා මේ කාට හරි මේ සහ ගන්නවා එන ගන්න ඕන කියලා හිත ඉන්නවයි කියලා. නැත්තම් කට දෙයක් කරන්නම් කිය මේ නේද? හිතගෙන ඒව කරන්නේ. ඉතින් අනිත් අයට ඒව මුකුත් පේන්නේ නැහැ. ඉතින් මෛත්‍රියත් අපිට ඇස් අරගෙන ඕනනම් කරන්න පුළුවන්. එතකොට බාහිර අරමුණු වලට යන්නේ නැතුව අපිට මේ සිතේම හිත පවත්වන්න පුළුවන්. මොකද අපි සමහර හිටගෙන ඉන්නකොට දේවල් කල්පනා කරනකොට කවුරු හරි ළඟට එනවා දන්නේ නැහැ. එන ඇස් අරගෙන හිටියයි කියලා එහෙම පේන්නේ නැහැ. මොකද හිත වෙනත් අරමුණක් කරා ගියාම ඇහත් එක්ක විඥාණයට එන්න විදිහක් නැහැ. ඉතින් ඒ නිසා මේ සිත අපිට ওই විදිහට හිටගෙන වඩන්න හැකියාව තියෙනවා. ඉතින්
ඒ නිසා තමයි මේ ඉරියව් හතරේම මෙසිත අපිට දියුණු කරන්න හැකියාව තියෙන විශේෂ භාවනාවක්. ඒ නිසා සාමාන්‍යයෙන් අපි කියනනේ භාවනාවට අපිට කාලය නැහැ, වෙලාව නැහැ. ඒ අපි කියන්නේ මොකද අපිට ඉඳගෙන ඉන්න කාලය වෙලාව නැති හින්දා තමයි අපි නිතරම කියන්නේ අපිට භාවනා කරන්න හරි කැමැති, භාවනාවට මං හරි ආසයි. ඒ වුණාට කොහෙද ඉතින් මට මේ තියෙන වැඩත් එක්ක භාවනා කරන්න නම් කාලය වෙලාව හරිම අඩුයි. ඒ කියන්නේ අපිට පැයක් එක දිගට ඉඳගෙන ඉන්න හැකියාවල් ඇත්තටම සමහරලාට නැහැ. ඒ නැති නිසා තමයි අපි එහෙම කියන්නේ. නමුත් මෛත්‍රී භාවනාව කියන්නේ එහෙම අපිට කියන්න කිසිසේත් අයිති එකක්. එහෙම කිව්වොත් ඒක සත්‍ය කතාවක් වෙන්නේ නැහැ. මොකද මෛත්‍රී අපිට ඉරියව් හතරෙම කරන්න පුළුවන්. වැඩ කරන ගමන් කරන්න පුළුවන්. හැම මොහොතෙම කරන්න පුළුවන් භාවනාවක් මෛත්‍රී භාවනාව. ඒ නිසා අපිට කිසිසේත් කාලය නැහැ, වෙලාව නැහැ කියන්න කිසිම අයිතියක් නැහැ. කියන්න ඕන නම් කියන්න තියෙන්නේ කැමති නැහැ කියන එක විතරයි. මම භාවනා කරන්න තාම කැමති නැහැ. ඉතින් එහෙනම් කැමති නැත්නම් අනිත් අය දන්නවා කැමැත්ත උපදවන්න. එහෙනම් හැම වෙලේම මේ කැමති නැහැ කිව්වොත් අනිත් අය කියයි අප්පා ඔයා එහෙම කියන්න එපා, භාවනාව කියන්නේ මහා පුදුම දෙයක්, භාවනා කරාම හිත තැම්පත් වෙන මාර සහනය සැනසෙල්ලක් තියෙන්නේ. ඉතින් ඒකට වර්ණාවත් අහගන්න පුළුවන් එහෙම කිව්වොත් එහෙම. දැන් කාලේ වෙලාව නැහැ කිව්වොත් මොකද වෙන්නේ? අනිත් අය මොකුත් කියන්න යන්නේත් නැහැ. ඉතින් ඒ නිසා කියන්න ඕනි භාවනා කරනවාද කියලා හෙවොත් තාම කැමති නැහැ කියලා. මොකද වෙලාව නැහැ කියන්න අයිතියක් නැහැ. ඇහුවොත් එහෙම ලොක් වෙනවා. මොකද අපි ඇහුවොත් එහෙම හරි භාවනා කරන්න වෙලාව නැති වුණාට හිතන්න වෙලාව නැද්ද? එහෙම ඇහුවොත් මොකද වෙන්නේ? හිතන්න වෙලාවක් නැති කිව්වොත් හිතන්න ඉතින් වෙලාවක් නැති පස්සේ නැහැ ඉතින් කියයි හැම වෙලේම හිතන එකනේ කරන්නේ කියයි. හැම වෙලේම හිතනවා. ඒකයි. එතකොට එහෙනම් හැම වෙලාවෙම හිතන වෙනකොට මේ ලෝකෙට පොඩ්ඩක් එක විනාඩියක් ගන්නව ලෝකය සූපත් කරන්න පොඩ්ඩක් හිතන්නකෝ. නේද? ආන්න ඒක එහෙනම් බෑ කියන්න බෑ. ඔය හිතන අතරේ චුට්ටක් එක මොහොතක් එක තප්පරයක් ලෝකයට සුවපත් කරන්න හිතක් පහල කරන්න මේ ලෝකය මහා දුක වැටලා ඉන්නේ. ඒ නිසා එයාට පොඩි අනුග්‍රහයක් කරන්න ඒක කරන්න තියෙන්නේ මේ සල්ලි වේදම් කරලා එහෙම නෙවෙයි. සිතක් ඇති කරගන්න විතරයි මේ ලෝකය සුවපත් වේවා කියලා හැඟීමක් ඇති කරගන්න. ඒකම්පිච්චේ පාන මදුට්ට චිත්ත එක සත්‍යයකට හරි දූෂිත නැති සිතක් ඇති කරගන්නවා නම් ඒකේ මහා පිනක් ලැබෙනවා. සබ්බේසු භූතේසු මනසානුකම්පි මේ මුළු හදවතින්ම මනසින් මේ ලෝකයට අනුකම්පා කරනවා නම් ඒකේ මහා පිනක් ලැබෙනවා කියනවා. ඉතින් ඒ නිසා ලෝකයට අපි කරන්න තියෙන පොඩි දෙයයි සෙත් කරන්න විතරයි තියෙන. සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා සීලුම සත්වෝ සුවපත් වේවා සුඛිනෝවා කේමිනෝ හොන්තු සුවපත් අය බවට පත් වේවා නිර්භය බවට පත් වේ. මොකද මේ ලෝකයා ඉන්නේ මහා බයකින් ඉන්න. අනේ ওই බය නැති වේවා කියලා අපි ලෝකයට සෙත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් නපරෝ පරන්නි කුබ්බේත ඥාති මඤ්ඤේත කත්ත චිනං කංචි ව්‍යාරෝචනා පටිග සංඥා ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේව ගාතාව හරි අපිට අන්න සී කරන්න පුළුවන්. කර්ණිමිත සූත්‍රයේ තියෙනවනේ. මේ ওই විදිහට තමයි මෛත්‍රී වඩන්න කියන්නේ. ඒ ওই විදිහටත් වඩන්න පුළුවන්. නපරෝ පරන්නි කුබ්බේත ඥාති මඤ්ඤේත කත්ත චිනං කංචි ව්‍යාරෝසන පටිග සංඥා ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය. තව කෙනෙකුට කුපිත නොකරේවා, තව කෙනෙකුට අවමාන නොකරේවා, තව කෙනෙක් කෙරෙහි නපුරු වචන කතා නොකරත්වා, තව කෙනෙක් කෙරෙහි ගැටුමක් ඇති නොකර ගනිත්වා, තව කෙනෙකුට දුකක් නම් කැමති වෙන්න එපා. හැම කෙනෙකුට සැප කැමති අය වෙත්වා කියලා ලෝකේ තියෙන මිනිස්සුන්ගේ ගති වෙනස් කරන්න අපි ආශිර්වාදයක් කරන. මනසේ තියෙන දුබලතාවයක් නැති වෙන්න අපි මොකද මේ දුබලතාවයන් කියන්නේ එයාටත් ලෝකෙටත් තනිකරම සැප උපදවන දෙයක් නෙමෙයි දුක උපදවන දේවල්. ඒ නිසා තමයි ඒවයින් නිදහස් කරපුවම එයාටත් ලෝකෙටත් සැපවත් භාවයක් ලබා ගන්න පුළුවන්. මොකද අනිත් අයට අගෞරව කරන තාක්කල්, කුපිත කරන තාක්කල්, ගැටෙන තාක්කල්, නපුරු වචන මේ ලෝකයා කතා කරන තාක්කල්, අන් අයට දුක කැමති වෙන තාක්කල් මේ ලෝකයේ සුවපත් වෙන්නේ නැහැ. මේ ලෝකයේ දුකින් පිරි ලෝකයක් බවටම පත් වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ ස්වභාවය නැති වේවා කියලා අපි ඉස්සෙල්ලාම ලෝකයට ආශිර්වාද කරන. සමහර ප්‍රශ්න අපිට තේරෙනවා ඒ වුණාට අපි දන්නවා විසඳන්න බෑ. හැබැයි අපි ඒවට මොකද කරන්නේ? අපි ඒවට අසෙත් කරනවා. සමහර රෝග අපිට පේනවා අපිට ගිහිල්ලා උපස්ථානය කරනවා. හැබැයි ගෙදරින් ඉඳලා අපි කරන අනේ ඉක්මනින්ම ওই රෝගේ සුවපත් වෙනවා. සමහරුන්ගේ විපත්ති පේනවා. අපිට පේන කරුවලේ කෙනෙක් ඉන්නවා. අපි අනේ හිතනවා ඉක්මනින් මෙයාට ආලෝක කියලා. සමහරව අන්ද අපි හිතනනේ මේ ජීවිතේ මැස් දෙක පේනන කෙනෙක් වේවා කියලා. අපි ඒ අයට නිතරම අපිට කරන්න බැරි දේවල් අපි නිතරම
සෙච්චිරිල්ලක් කරනවා අපි හිත යොදනවා ඒ දේට එහෙම වෙන්න ඕනි කියලා හිතනවා මෛත්‍රියත් එහෙමයි දැන් මොකද අපිට මේ අනිත් පත්‍ර ඉන්න දුක් අපිට කෙලීම ගිහලා අයින් කරන්න හැකියාවක් නැහැ ඒ බැරි වුණාට අපි මොකද අපේ හිතින් ඒ අයට එහෙම වෙන්න කියලා සෙට් කරනවා ඒක තමයි අපි මේ මෛත්‍රී භාවනාව තුලින් සිද්ධ කරන්නේ. ඒතර ලෝකයාට සෙට් කරන කෙනා Tamanට කොහොමද සෙත සැලසෙනවා මොකද ලෝකයා වෙනුවෙන් එහෙම සුවපත් භාවය ප්‍රාර්ථනා කරන කෙනා මෙන්න ඒ වගේම ලෝකයා සුවපත් කරන්න යන්නේ ලෝකයා දුකටපත් වෙලා කියන දැක්ම තියෙන හින්දා. ඉතින් ලෝකයා දුකටපත් වුණා නම් එයාගෙන් බලාපොරොත්තු එහෙම තියාගන්න යන්නේ නැහැ. එතකොට අර ගැටෙන ගති හරි අඩුයි. ඒ නිසා තමයි අපි මේ විදිහට මෛත්‍රිය වඩන්නේ. නැත්තම් අපි හිතනවා අනේ අපිටම කරගත්තා උක හරිනේ කියලා. නේද? සුවපත් වෙනක මටම හැම වෙලෙම කිය හිටියනම් හරි. මම සබ්බේ සත්තා කියන්නේ නැතුව ඉතින් මං තනිකර සුවපත් වුණා නම් මේ වැඩේ හරි කියලා. ඉතින් නමුත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල අපි හිතන විදිහට නෙවෙයි උන්වහන්සේ දේශනා කරන්නේ. ඉතින් දානේ දීමෙත් නේද අපි දානේට නිතරම අපිට ඊළඟ ජීවිතේ ලබා ගන්න නම් අපිට දේවල් අපි මේ ජීවිතේ දෙන එකනේ කරන්නේ නැත්නම් account එකට දාගත්තොත් මොකද වෙන්නේ එහෙම අපිට ඇරයි යන්න විදිහක් නැහැ. ඉතින් මෛත්‍රියත් එහෙමයි ලෝකයට අපි ආශිර්වාද කරාම තමයි අපිට ඒ ආනිසංස බුද්ධ විඳින්න පුළුවන් හැම පැත්තකින්ම. ඉතින් අපි තව දුරට මේ මෛත්‍රී භාවනාව ගැන බුදුරජාණන් වහන්සේ ඉරියව් හතරෙන් වගේම මේක කයෙන් වචනෙන් මනසිනුත් කරන්න පුළුවන් භාවනාවක් හැටියට දේශනා කළ තින මෛත්‍රී කාය කර්ම වචී කර්ම මනෝ කර්ම. ඉතින් අපි ඉතිරි දේශනාවකදී ඒ ගැනත් සාකච්ඡා කරමු. අපිට මෛත්‍රිය මේ ඉරියව් හතරෙත් වගේම ක්‍රියාකාරකම් තුර කාය කර්ම කරනවා අපි නිතරම වචී කර්ම කරනවා නිතරම මනෝ කර්ම. කියන්නේ කාය ක්‍රියාත්මක කරන හැම වෙලේම වචනයත් ක්‍රියාත්මක කරන මනසක් ඔය අතරෙත් ඔන්න අපිට මෛත්‍රිය දිනු කර ගන්න අවස්ථාව තියෙනවා. මෛත්‍රී භාවනාව වඩා ගන්න හැකියාව තියෙනවා. අපි ඒ ගැනත් ඊළඟ දිනයකදී සාකච්ඡා සිදු කරමු. ඉතින් අද දිනේදී අපි මේ මෛත්‍රිය පුරුදු පුහුණු කරන විදිහ අපි සාකච්ඡා කරා. ඉතින් ඕනම කෙනෙකුට මේ මෛත්‍රිය වඩන්න කිසිම බාධාවක් අපහසුතාවයක් නැහැ. ඕන කෙනෙකුට මේ සිත කියන දේ වඩන්න හැකියාව තියෙනවා. ඉරියව් හතරෙම අපිට කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒකට අපිට අපේ ඒ සඳහා අවශ්‍ය කැමැත්ත විතරයි විශේෂයෙන්ම අවශ්‍ය කැමැත්ත තියෙන ඕන කෙනෙකුට මෛත්‍රී වඩන්න පුළුවන්. මොකද ඒකට වෙලාවක් නැති ප්‍රශ්නයක් නැහැ. ඒකට තියෙන නොදන්නාකම ප්‍රශ්නයක් සහ ආසා නැති ප්‍රශ්නයක් තමයි අපිට තියෙන්නේ. නොවටිනාකම ප්‍රශ්නයක් තියෙන වටිනා දෙයක් හැටියට දකින්න නැති ප්‍රශ්නයක් විතරයි තියෙන. ඒක විසඳගත්තොත් අපිට මෛත්‍රී සිත හැම මොහොතේම හැමෝටම දිනු කරන්න පුළුවන්. වෛරය කරන්න අපිට වෙලාවක් කලාවක් මුකුත් නැහැ. හැම වෙලේම වෛරය ඇති වෙනවා, තරහ ඇති වෙනවා, අමනාපකම් ඇති වෙනවා. ඒවට කිසිම ප්‍රශ්නයක් නැහැ. වෙලාව නැති ප්‍රශ්නයක් නැහැනේ. ඉතින් මෛත්‍රියටත් ඒක අනිත් පැත්ත තමයි ඒකයි. නැසේවා වෙනසේවා හිතනකොට ශ්‍රෙත් වේවා සෙනසේවා කියලා හිතන්න බැරි ප්‍රශ්නයක් නෑ. ඕනි කෙනෙකුට ඒක කරන්න හැකියාව තියෙනවා. ඒකට කරන්න මනස හැදිලා නැති ප්‍රශ්න පමණයි තියෙන්නේ. මනස හදාගත්තොත් අප්‍රමාණ ලෙස මේ සිත අපිට ලෝකයටම දියුණු කරන්න ලෝකයට පතුරවන්න මෛත්‍රී පතුරවනවා කියන්නේ මේ සිත ලෝකයට පතුරවන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද දිනේදීත් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තාම ශ්‍රද්ධා ගෞරවපත්තියෙන් ශ්‍රවණය කරා. ඒ තුලින් අපේ චිත්තසංතාන තුල අප්‍රමාණ පුණ්‍ය ශක්තියක් අත්පත් වෙනවා. ඉතින් අද දිනේදීත් ධර්ම දේශනාව සඳහා